බලාගෙන ඉන්න ගමන් වාහනයක් පදවගෙන යන ගමන් කුස්සියේ කැම ටික පිළියෙල කරන ගමන් මෛත්‍රිය ඇති කරගන්න. මෛත්‍රී ශක්තිය එක්ක සම්බන්ධයෙන් ඒ ශක්තිය තමන්ගේ මෛත්‍රිය බවට පරිවර්තනය කරගන්න. ඊට පස්සේ ඒ මෛත්‍රිය අනිත් සත්‍යයන්ට මුදා හරින්න බෙදා හරින්න. ඒතර මේ සංකල්පය සරලයි. හරි සරලයි. අනේ සරල භාවය ඔයගලන්ට පෙන්ලා දීලා පළවෙනියෙන් ඒක ගැන හඳුන්වා දීමක් කරන්න මම උත්සාහ කරේ. ඒකයි මේ මල සහ බඹර. මම ඇත්තටම ඉගෙන ගත්තේ ඒ විදිහට තමයි ආරම්භයේ සිද්ධ වෙන්නේ. මලක් සහ බඹරක කියන්නේ මේක මගේ සාමාන්‍ය විදර්ශනා භාවනා දියුණු කරගෙන ගිහිල්ලා ඒක තැනකට ගිහිල්ලා බොහොම ගැඹුරින් මේ භාවනා කරනකොට අපිට ඒ විදර්ශනා භාවනාවල ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් අතුරුපස. ඒ කියන්නේ භාවනා කරන කාලේ අපි පැයක් දෙකක් කියලා ගත්තොත් ඒ භාවනා කාලය විතරක් නෙමෙයි. එතනින් පස්සේ දිනචර්යාවේ දවසක අපේ ගත වෙනකොට ඒ හැම ක්‍රියාවක් එක්කම යෝනිසෝ මනසිකාරය කියන එක ඇති වෙන්න පටන් ගන්නවා. අපි කරන්නේ මොකද්ද? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මෙතන පඨවි ධාතුව මොකද්ද? මෙතන ආපෝ ධාතුව මොකද්ද? මෙතන ලෝභය මොකද්ද? මෙතන මෝහය මොකද්ද? මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියන අවබෝධය ක්‍රමක්‍රමයෙන් දවස පුරාම තියෙන්න පටන් ගන්නවා. ඒතර මේ තියෙන මේ ඇති වෙන භාවනාමය හැඟීම නැත්තම් නිසි මානසිකාරය අපේ මනසට ඇතිවලා තියෙන ඒ අවබෝධය තමන් පිළිබඳ ක්‍රියාව පිළිබඳ සිත කය වචනේ පිළිබඳ ඇති වෙලා තියෙන අවබෝධය ක්‍රමක් පුළුල් වෙන්න ගන්නවා. මේ පුළුල් වීම තුළ තමයි ඇත්තෙන්ම මම මගේ දවසේ මේ ලැප්ටොප් එක තියාගෙන වැඩ කර කර ඉඳද්දි මම ඉස්සරහා කාමරෙන් දකින මල් ලස්සන මල් පිපිලා තියෙනවා. මේ මල් එක්ක කුරුල්ලෝ හැසිරෙන ආකාරය සමනල්ලු. එතන ආදරය කියන දේ මම දැක්කේ මුලින්ම. ඒතර ආදරය කියන එක අපි අහලා තියෙනවා. කැමති ආදරවන්තයන්ගේ ඉඳලා ආදරය කියන එක අපි දරුවගේ පුතාගේ තාත්තගේ යාළුවාගේ සහෝදර සහෝදරියේ ආදි වශයෙන් මේක අපි අහලා තියෙනවා. ඊට මෙතන එකපාරට පේන්න ගත්ත මෙතන ඊට වැඩි දෙයක් තියෙනවා නේද? මල කියලා කියන්නේ ජීවි දෙයක් තමයි නේද? ජීවි සත්වයක් නෙමෙයි. බමර නැත්තම් සමනලය කිව්වොත් ජීවි සත්වයක්. ඒ සතර එතන නාම රූපයක් තියෙනවා. මම කලින් කිව්වා කුරුමිනෙක් කියලා ඉඳලා තියෙනවා කලින් ආත්මේ කියලා. ඒ වගේ මේ මම නාම රූපයක්. එතකොට අපි ගත්තාම බමර මීමැස්ස නාම රූපය. මලට නාමයක් නෑ රූපයක් විතරයි. ඒතර මෙතන මේ නාමයක් සහ රූපයක් මල මේ මීමැස්ස බමර මල කියලා කොටසක් තියෙනවා පරිසරයේ ලස්සනට පිපිච්ච කොටස. මේ දෙක අතර ආදරයක් තියෙන්න බෑනේ. ඉතින් මලට ආදරය තේරෙන්නේ නෑනේ. බඹරේකට නම් තේරෙනවා ඇති කියලා හිතුණා මට. හැබැයි මලට කොහොමද තේරෙන්නේ? මට මේක ප්‍රශ්නයක් වුණා. හැබැයි ප්‍රශ්නේ අතරත මට තේරෙනවා තව පැත්තක මෙතන ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි මී පැණි බොනවා. අපි ඔක්කොම දන්නවා. මී පැණි කියන්නේ ඖෂධයක් වගේ. රසවත් පානයක්. බොහොම වටිනා ඖෂධයක්. ඒ ඖෂධය බිහි වෙන්නේ මීමැස්ස සහ මලකින්. ඒතර මල නැත්තම් මීමැස්ස විතරක් හිටියොත් මීපැණි හැදෙන්නෙත් නැහැ. මලයි මීමැස්සගේ සම්බන්ධය තුළ මීපැණි ඇති වෙනවා. ඒ මීපැණි මේ මුළු අපි ඔක්කොටම සම්බන්ධ වෙනවා. ආහාරයක් වශයෙන් පොසුවක් වශයෙන් ආදී වශයෙන්. ඒතර මෙතන මේ යම්කිසි සම්බන්ධයක් තියෙනවා නේද කියන හැඟීම ඇවිල්ලා ඒ හැඟීම ඊට පස්සේ මතුවෙනවා මෛත්‍රිය. මේකද මෛත්‍රිය කියන්නේ කියලා. ඒ ඔය අදහස තමයි මට ප්‍රකට වෙලා එක දවසක් මට අපේ ප්‍රියන්ත නංගිත් එක්ක මම ෆෝන් එකෙන් සම්බන්ධ වෙනකොට මම මෙහි එංගලන්තේ ඉඳලා එයාත් එක්ක ලංකාවේ කතා බහ කරනකොට මම ওই කතාව කිව්වා. එතකොට කිව්වා අයියේ මෛත්‍රී නාත දෙයිය. මෛත්‍රී බෝසත්ත්වෝ ඉන්නවා මාත් එක්ක සම්බන්ධ වෙලා. කියලා ඉතින් මේ ප්‍රශ්නේ එතන ඉදිරිපත් කරා. මේක මෙහෙම දෙයක් ඉතින් මලයි බමරයි මෛත්‍රියක්
සම්බන්ධයක් තියනවද කියලා. ඉතින් උන්වහන්සේ hina වෙලා ඔව් හර්ෂ කිව්වා. ඊට පස්සේ ඊට පස්සේ මට ටිකක් මගේ මොකද්ද කියන්නේ මට ඒක බොහොම මේ එක්සයිට් වුණා. එහෙම දෙයක් තියෙනවා නේද? මම බොරුවට පිස්සුවක් හිතුව නෙමෙයි මේ. යම් කිසි ධාර්මික හැඟීමක් තියෙනවා. ඊට පස්සේ මම ඒක ගැන විස්තර කතා කරා. ඒතර කියන්න ගත්තා මෛත්‍රිය කියන්නේ එතන ඉඳලා පින්නේ බුද්ධ ශාසනයෙන් ශාසනයට සම්බන්ධ වෙච්ච දෙයක්. බුදුවරයෙක් බිහි වුණාම බුදුවරයෙක්ගේ බුද්ධ ශාසනයේ මෛත්‍රිය කියන එක මේ මුළු ඉරේලියේ සඳේලියේ ඉඳලා හැම තැනකම සම්බන්ධ වෙලා තියෙනවා. ඒක ශක්තියක්. කියලා දැන් ඔන්න මට අදිෂ්ඨාන දෙනවා දැන්. මේක හොයලා බලන්න. අහවල් අදිෂ්ඨානෙ තියලා බලන්න. කියලා දැන් මට අදිෂ්ඨානයක් දුන්නා. දැන් මේ භාවනා අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය භාවනා කරන්න ගත්තාම මෙන්න මට පැහැදිලි වෙන්න ගත්තා තව තව. එතන තමයි මට මගේ විද්‍යාව පිළිබඳ තියෙන දැනීම මම දවසක් ඔයගලන්ට කිව්වා අර තරංගාය ශබ්දය කියන එක තරංගයක් ශක්තිය කියන එක තරංගයක්. ඒතකොට ඒ තරංග ආයාම මේ පරමාණු මේ අණු වශයෙන් මේ ලෝකෙ හැදිලා තියෙන කොටස්. ඒතකොට ඒව අතර මෛත්‍රිය සම්බන්ධ වෙන හැටි. මේ මෛත්‍රිය ශක්තියක් වශයෙන් තියෙන හැටි. මේක තව ඊට පස්සේ මම විස්තර කරන්න කතා කරන්නේ. මේක දැන් සාකච්ඡා මාලාවක් බවට පත් වුණා. මේ සාකච්ඡා මාලාවේ මගද්දුර යනකොට කිව්වා මෛත්‍රී බෝසත්ත්ව මම හිතන්නේ උන්වහන්සේ කාර්ය බහුල වැඩි එතකොට. උන්වහන්සේ කියනවා මේ හර්ෂ මට වැඩිය මෛත්‍රී පරමත්ත පාරමිතාව අංග සම්පූර්ණ කරපු දෙවි කෙනෙක් ඉන්නවා මේ තව්තිසා කිව්වා. ඉතින් මම එකපාරට නිකන් මට ප්‍රශ්නයක් වුණා. අපි විශ්වාස කරන මෛත්‍රී බෝසත්ත්වය කියන්නේ ඊළඟ බුදුවරයා. ඒතර මෛත්‍රී කියන නමින් අපි උන්වහන්සේට වන්දනා කරන්නේත් අපි සම්බන්ධක කතා වෙන්නේ මේ මෛත්‍රිය කියන පාරමිතාව අංග සම්පූර්ණ වශයෙන් දිනු කරපු බෝසත්වරයෙක් කියලා. දැන් මේ එහෙම අපි විශ්වාස කරන මෛත්‍රී බෝධිසත්වයෝ දැන් කියනවා මට වැඩිය මෛත්‍රිය අංග සම්පූර්ණ කරපු කෙනෙක් ඉන්නවා. ඉතින් මම ඇත්තටම හිතුවා විහිළුවක් කියලා. පස්සේ මට කිව්වා මේ ඇත්තම සම්බන්ධ කරලා දෙනවා. හර්ෂට ඔය ගැන ඔයිට වැඩි ගැඹුරින් කතා කරන්න කියලා. ඉතින් ඒ සම්බන්ධතාවය සිද්ධ වුණේ මාසයක් යනකම්. මාසයක් ගියා මං හිතුවා හෙට සම්බන්ධ කරලා දෙයි කියලා. මාසයක් ගියාට පස්සේ දවසක් මට සම්බන්ධ කරලා දුන්නා. ඒ පොඩි නංගි මගේ ප්‍රියන්ත නංගි හරහා තමයි කතා කරේ. ඒ දවස්වල කතාව යන්නේ සම්පූර්ණයෙන් ෆෝන් එකේ. දිව්‍ය ලෝකෙත් එක්ක. ඉතින් ඒ කියන්නේ දවස්වල මගේ මෙහෙම අධ්‍යාත්මිකව මේ කියන්නේ මේ අද තියෙන දිනුව මට එතන තිබුණේ නැහැ. උන්වහන්සේලා තමයි මාව ක්‍රමක්‍රමයෙන් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා සම්බන්ධ වෙන ආකාර භාවනා මාර්ග කියලා දුන්නා පස්සේ කාලෙක. ඒතර ඒ කාලේ ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න. ඉතින් ඔන්න දැන් දර්ශන බෝසත්වය කියන බෝසත්වරු මට අඳුරලා දුන්නා. උන්වහන්සේ කියන්න පටන් ගත්තේ නෑ මම මෛත්‍රී අංග සම්පූර්ණයි කියලා. ඉතින් හැබැයි මම හරියම නිහතමානී. ඒ කියන්නේ මම කතා බහ කරන ආකාරය තුළ දැක්ක මේ මෛත්‍රිය කියන එක පිරිපෙන්නුනාම කියන එකේ තියෙන වෙනස. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ උතන මම මේ දෙවිවරු ගැන එච්චර කතා කරන කෙනෙක් නෙමෙයි. හෙළසුවේ කට්ටියත් එක්ක මේ මෛත්‍රී බෝසත්වයෝ ගැන කතා කරේ නැත්නම් මම දන්නවා ඔයගොල්ලන්ට නිකන් උස්ම ගත්තේ නෑ. ඒ හින්දායි මම මේ ඒ ගැන කියන්නේ මෙච්චර විස්තර සහිතව. ඒ හින්දා මගේ අනිත් පැත්තෙන් මේ කයින්ඩ්නස් කෝඩ් එකෙන් සම්බන්ධ වෙලා ඉන්න මගේ සහෝදර සහෝදරියෝ එක එක රටවල ඉන්න කට්ටිය පොඩ්ඩක් අනුකම්පා කරන්න මට. මේ ඉතින් එදා මෛත්‍රී දර්ශන බෝධිසත්වයෝ කියන ඒ මට අවස්ථාවක් හම්බුණා මේ දෙන්නගේ தත්ත්වය වෙනස තේරුම් ගන්න. මොකද මමත් නිකන් කියන දේ අහන් ඉන්න කෙනෙක් නෙමෙයි. මම හරියට ප්‍රශ්න කරනවා. ගොම් ප්‍රශ්න සමහරලාට නට මේ මෝඩ ප්‍රශ්න අහලා බලනවා. එතකොට ඒකට උත්තර දෙන්න හැටි දැන් ගොඩක් වෙලාවට මේ මෝඩ ප්‍රශ්නයක් මම අහුවාම වෙන සාමාන්‍ය අපේ මිනිස්සු කෙනෙකුට කේන්ති යනවා. එතකොට මට තේරෙනවා එයාගේ මෛත්‍රී මදි කියලා. ඉතින් ඒක අඳුරගැනීමේ උපක්‍රමයක්. හැබැයි මම නරක හැඟීමකින් මේක කරන්නේ. මගේ අනවබෝධය අවබෝධ කරගන්න කරන පරිශ්‍රණ. ඉතින් මේ ඇත්ත හරිම අනුකම්පාවෙන් කියලා දෙනවා.
මං කියන සමහර දේවල් අහගෙන ඉන්නවා එක දිගට නිහඬව. අහගෙන ඉඳලා මුළු එකම අහගෙන ඉඳලා වචන දෙකකින් අර විස්තර කරලා දෙනවා. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නේ මෙන්න මේ වගේ ගැඹුරු තත්ත්වයන් වලට ගිහලා ඒකේ අපූර්ව දේ මෙහෙමයි. ඊට පස්සේ මං ක්වොන්ටම් ෆිසික්ස් කියලා තියෙනවා විද්‍යාවේ ඒ කියන්නේ මේ ශක්තිය ගැන ඉගෙන ගන්න ගියාම විස්තර කරන්න ගියාම අපි විද්‍යාඥයන් අතර තියෙන අද තියෙන දියුණුම විද්‍යාව තමයි ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ. ඉතින් මේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් අරගෙන මම කතා කරන්න ගත්තා. ඒ කියන්නේ මේ කොහොමද මේ ෆෝටෝන් එක වචනයක් දෙයක් කිව්වොත් මේ ෆෝටෝන් එකේ තියෙන ශක්තිය කොහොමද මෛත්‍රී ශක්තියත් එක්ක සම්බන්ධයි. දැන් මේ ගැන කියන්න යනකොට දර්ශන බෝසත්ත්වය කියන බෝසත්වරයා මේක විස්තර කරන්න ගත්තා. ෆෝටෝන් එකත් අරගෙන දැන් විස්තර කරනවා. හර්ෂෝවාගේ ෆෝටෝන් එකයි නියුට්‍රන් එකයි ওই කරේ විතරයි වහදන්නේ. ඔයිට වැඩියක් තව තියෙනවා ශක්ති විශේෂයක්. දැන් තව පල්ලෙහාට මෙයා ගෙනියනවා. මේ කොටස අපි මනුස්ස වශයෙන් තාම ක්වොන්ටම් ෆිසික්ස් වල ඉඳගෙන නැහැ. ඉතින් මම ඔයගලන්ට තව බරක් කිව්වේ මේ වගේ එක එක පැතිකඩයන්ගෙන් මේ මෛත්‍රී කියන එක මට ඉගෙන ගන්න හම්බුණා මේ බෝධිසත්වයරයාගේ මඟ පෙන්වීම යටතේ. ඒගොල්ලෝ කියලා දෙනව නෙමෙයි අදිෂ්ඨාන දෙනවා. මාත් එක්ක මගේ ප්‍රශ්න වලට උත්තර දීලා නැත්තම් මගේ කුතුහලය අවසලා ඊට පස්සේ කියන ඕක ගැන හොයන්න බෑ අපිට කතා බහකින් මෙන්න මේ අදිෂ්ඨානය ගන්න. මේ අදිෂ්ඨානය අරගෙන මෙන්න මේ විදිහට දැන් මම ඕගොල්ලන්ට කිව්වේ අනිත්‍යයෙන් මෛත්‍රී අනිත්‍යයෙන් ලෝභය නැති වෙන්න කියලා. අනේ ඒ වගේ එක අදිෂ්ඨානයක් ඊට වඩා සංකීර්ණ අදිෂ්ඨාන දෙක. ඒ වචන භාවිත ගන්නකොට අදිෂ්ඨානයක් වශයෙන් මට කිසිම හැඟීමක් නැහැ මොකද්ද මේක කියලා. අවබෝධයක් නැහැ. හැබැයි අදිෂ්ඨානේ භාවනා කරනකොට ක්‍රමක්‍රමයෙන් මේවා පැහැදිලි වෙන්න ගන්නවා. ඉතින් මේ පැහැදිලි වීම තුළ මගේ ඊළඟ අදිෂ්ඨානය උනේ මේවා සරලව කොහොමද මම තව කෙනෙකුට කියලා දෙන්නේ. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කයින්ඩ්නස් කෝඩ් කියන වැඩපිළිවෙල හැදුනේ. අද මම මේ ගොඩාක් දෙනෙකුට දැන් උදාහරණයක් ගත්තාම විවිධ රටවල් වල ඉන්නවා දැන් අපි ලංකාවේ කෙනෙකුට අනිත්‍ය කිව්වම ඒක පුරුදු වචනයක්. පුරුදු අපි දන්න වචනයක්. අපි බුදුහාමුදුරුවෝ කොහොම අපි ඕන කෙනෙක් කියන්නේ බෞද්ධ කෙනෙක් වඳිනවා. ඒක ඉබේ අපේ බුදුරජාණන් වහන්සේ කියන ගෞරවය එනවා. හැබැයි මම පාකිස්තානු ජාතික මාත් එක්ක සම්බන්ධ කට්ටිය ඉන්නවා. කයින්ඩ්නස් කෝඩ් එකේ. දැන් මේ මුස්ලිම් රටක මුස්ලිම් ආගම ධර්මයත් එක්ක ගැඹුරට සම්බන්ධලා ඉන්න කෙනෙක් කයින්ඩ්නස් කෝඩ් එකේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙනකොට කරුණාව ගැන අපි කතා කරනකොට මේ බුදුරජාණන් වහන්සේ කියන වචනේ කතා කරන්න බෑ. ඒතර අරයා කෙලින්ම වැහෙනවා දුර. එයා ඕක අල්ලත් මගේ ගුරුතුමා එක්ක ගැලපෙන්නේ කියලා ඉතින් අයින් කළා දානවා. හැබැයි අපි මේ කයින්ඩ්නස් කෝඩ් එක මම මේ කියපු ආකාරයට මෛත්‍රිය කියන එක අපි වටේ තියෙන දෙයක්. මේ මෛත්‍රිය අපේ අම්මා තාත්තා දරුවා කිරිබොන දරුවා එක්ක සම්බන්ධ දෙයක් මලක් එක්ක සම්බන්ධයක් කියවම මේකල සම්බන්ධ වෙනවා. පාකිස්තානයේ ඉන්දියාව මේ රටවල් කිව්වොත් ඒ විවිධ රටවල් වල ඉන්න විවිධ ජාතීන් මේ කරුණාව කියන ගුණයත් එක්ක සම්බන්ධ වෙනවා. එතෙන්දී ඒගොල්ලෝ කරුණාවේ ගුණය පිටිපස්සේ තියෙන මෙන්න මේ ශක්තිය කිව්වම ඒගොල්ලෝ ඒක අහන්න පෙළඹෙනවා. එතෙන්දී මෙත්තාව කියන්නේ මම ඒගොල්ලන්ට කියන්නේ මෙත්තා කියලා නේ loving kindness කියලා. loving kindness කියන වචනේ පාවිච්චි කරනකොට ඒගොල්ලෝ ඒකත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා සමහරු සම්බන්ධ කරලා මට පෙන්නනවා කොහොමද ඉස්ලාම් ආගම මේ මෙත්තාව ගැන කියලා දෙන ආකාරය. මෙත්තා කියන වචනේ නෙමෙයි සම්බන්ධ කරන්නේ. ඒකට සමාන සම්බන්ධයක්. මේ තව එක් පැත්තකින් කියලා දෙනවා මට ස්පාඤ්ඤ ජාතිකයෙක් උදාහරණයක්. එයා මට පෙන්නනවා කතෝලික ආගමේ කොහොමද මේ loving kindness ගැන කතා කරන්නේ. හැබැයි මෙතනදී වෙනසක් තියෙනවා මේවයි. දැන් මම පෙන්නන්නේ අපි ඔක්කොම කිට්ටුවට එනවා. ඇවිල්ලා හැබැයි අර එක තැනකදී අපි ආගම් වලට බෙදෙනවා. කැඩෙනවා. මේක බුදුහාමුදුරුවෝ විස්තර කරනවා අපිට කර්ණමෙත් සූත්‍රයට ගියා. මම ඒකට ආපහු පස්සේ එන්නම් දැන් ඊළඟ කතාව. මෙතන මම කියාගෙන ගියේ ඔයගලන්ට මේ මෙත්තාව කියන එක සරල දෙයක්. අපි ඔක්කොම මනුෂ්‍ය සංගතියටත් පරිසරයටත් සම්බන්ධ පොදු දෙයක්.
මේ සරල දේ සරලකම තේරුම් ගත්තාම ඒකත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක සම්බන්ධ වෙන්න පහසුවෙන් පුළුවන්. අන්නේ පහසු සම්බන්ධය තුළ අපේ මෙත්තාව කියන එක වැඩි දියුණු කරන්න පුළුවන්. ඒකයි මෙතන පණිවිඩය. මම කැමති මේ වෙලාවේ නිශාන්ත සම්බන්ධ කරගන්න. නිශාන්ත කොහොමද වාගේ අවබෝධය කියලා මෙතන දැන් වාගේ පැත්තෙන් කතා කරනවා නම් කොහොමද මේ ගැන කියන්නේ? තෙරුවන් සරණයි. ඇතර මට අවබෝධයක් විදිහට තියෙන්නේ අපි දැන් ඔය ඔබතුමා සඳහන් කළපු තුන්වෙනි ආකාරය ගැන. ඇතරම බුද්ධානුස්සතියේ බුදුරජාන් වහන්සේ කෙරෙහි අපි පහදින ගතිය උන්වහන්සේගේ ගුණය මෙනෙහි කර කර ඉන්නකොට අපේ ශ්‍රද්ධා හිත උපදින්න පටන් ගන්නවා. මේ ධර්මයේ උන්වහන්සේ මෙච්චර දුක්ඛ ස්කන්ධයක් විඳලා අවබෝධ කරගත්ත දහමක් කෙරෙහි උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් අපිට හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් අපි යනවා මේ ප්‍රවේශයක් අපිට ලැබෙනවා තමන් දිහා බලා ගන්න. උන්වහන්සේ දේශනා කරා නාම රූප සම්බන්ධය අවබෝධ කරගන්න කියලා. ඉතින් අපිට ප්‍රවේශයක් ලැබෙනවා මේ තමන්ව හොයා ගන්න. තමන් මම කියන කෙනාව අපි විග්‍රහ කරගන්න යනකොට නාම රූප සම්බන්ධය රූපයේ මේ අනිත්‍ය ස්වභාවය නැත්තම් මේ මම කියන කෙනා මේ රූපයේ විදියට ගත්තාම මෙයාව තියාගන්න බෑ මෙයාව පවත්ව ගන්න බෑ කියලා අපි හිමීට හිතෙන් මෙනෙහි කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මතකොට අපිට වැටහීමක් උපදිනවා මම විතරක් නෙමේ හැමෝම එහෙමයි. සෑම සත්‍යයක්ම මෙන්න මේ දුක්ඛ සත්‍ය කියන තැන. නැත්තම් දුක කියන තේ නැත්තම් භවයෙන් භවයේ මේ ගමන් කරන ස්වභාවයට යටත් වෙලා ඉන්නවා කියන එක. එතනදී අපි භාවනාවක් විදිහට අනිත්‍යම මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමේදී අර ඉස්සලා සඳහන් කළා වගේ අදිෂ්ඨානය. මෛත්‍රිය පහළ වේවා නැත්තම් මෛත්‍රිය ඉස්මතු වේවා කියලා අපි අදිෂ්ඨාන කිහිපයක් අපි ඔය විදිහට මෙනෙහි කරනවා. එතකොට තමයි මේ තමන් අපිට දැනෙන්න පටන් ගන්නෙ මේ සත්‍යය දුකටපත් වෙලා ඉන්නවා. සසරේ දුක් විඳිනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ දැන් ඔබතුමා මේ සරල කරලා කියන ආකාරයට එච්චර සරල නොවුනත් මට හිතෙනවා මෙන්න මේක හරහා තමයි මම මෛත්‍රිය කියන එක අඳුනගත්තේ. ඊට කලින් අර සිද්ධාමයන් තුළ පරිසරයේ තියෙන සුන්දරත්වය මේ විඳීම් තුළ කියන එකේදී මෛත්‍රිය කියන එක ගැඹුරින් මට අවබෝධ වෙලා තිබුණේ නැහැ. හැබැයි මෙන්න මේ අනිත්‍ය ධර්මතාවයෙන් ඔබට ඊට පස්සේ ඇති වෙන ශක්ති විශේෂය මෛත්‍රිය කියන එක අපිට අපූර්වට අවබෝධ වෙන්න පටන් ගත්තා. මේ සත්‍යය දුක් විඳින ස්වභාවයත් එක්ක. එතනදී සුඛ වේදනාව තුළ මෛත්‍රිය උපදින්නේ කොහොමද? දුක්ඛ වේදනාව තුළ මෛත්‍රිය උපදින්නේ කොහොමද? නැත්නම් ඔක තව ටිකක් සරල කළොත් දැන් අමනුෂ්‍ය තිරිසන් භවවලදී ඒගොල්ලෝ වේදනාවටපත් වෙලා සසරට වැටිලා ඉන්නවා කියලා මට දැනෙනවා. ඒගොල්ලෝ මම විවිධාකාරයෙන් විග්‍රහ කර කර යනවා මේගොල්ලෝ කොහොමද මුදවන්න තියෙන මට අවස්ථාව කියලා. ඊළඟට එතනින් එහාට මනුස්ස භවවල ඉන්න විවිධ ආගම්වල එතනින් එහාට දේවතලවල මිත්‍යා දෘෂ්ටික දේවතලවල ඉන්න ඇත්තෝ මෙතන සුඛ වේදනාව අල්ලගෙන ඉන්නවා. මෙන්න මේ ආකාරයට විවිධ පරාසයක් තුල මගේ හිත ගමන් කරනවා. මේගොල්ලන්ගෙන් තියෙන මේ කෙලෙස් ස්වභාවයන් එක්ක මෙන්න මේ ධර්මතාවයට අනුගත වෙවි ගමන් කරනවා. මෙතනින් මිදෙන්නේ නැහැ. මිදෙන්න ඒගොල්ලන්ට ප්‍රවේශයක් නැහැ. ඒ නිසා අර පහනක් දාලනවා වගේ මගේ හිතට දැනෙන්න පටන් ගන්නවා මේක මහා පුදුම දුකක් පුදුම බයක් මේ සසර ගැන උපදිනවා. මෙන්න මේ මෛත්‍රිය හරහා තමයි මට දැනෙන්නේ මෙන්න මේ ශක්තිය හරහා තමයි මට දැනෙන්නේ මේකෙන් මිදෙන්න ඕනේ මේකෙන් මුදවන්න ඕනේ ඒගොල්ලන්ට පිහිට වෙන්න ඕන වගේ හැඟීමක් පහළ වෙනවා. මෙන්න මේ මෛත්‍රිය කියන හිත දිගට පුරුදු කරගෙන යනකොට. අන්න ඒ වගේ අදහසක් තමයි මේ මෛත්‍රිය ගැන මට දැනට තියෙන්නේ. හොඳයි. අදහස බොහොම වැදගත්. ඒක දැන් මම තව විදිහකට අපි මේ කතා කරන දේ මෛත්‍රී උත්සත්ත්‍ය කියලා දෙන ආකාරයෙන් තමයි පටන් ගත්තේ. දැන් මේක වටිනාම අපේ ගෞතම බුදු සාසනයට ආවම මේක ඉතාම හොඳින් විග්‍රහ කරන තැන තමයි කරණීයමෙත් සූත්‍රය. ඒත් මම ඔයගලන්ට මේ දෙක සම්බන්ධ කරලා පෙන්නන්න. දැන් මේ කියපු
අපි මේ කියපු සරල, ඒ කියන්නේ මෛත්‍රී බෝධිසත්වෝ අදහස් කරපු සරල ක්‍රමවේදය නැත්තම් මෛත්‍රී ශක්තිය කර්ණිමෙත් සූත්‍රයේ කොහොමද විස්තර කරන්නේ මේක කියලා. දැන් කර්ණිමෙත් සූත්‍රය මම එකින් එක කියන්න ගත්තොත් ටිකක් ලොකු වෙලාවක් යනවා. මේක සරලව කිව්වොත් එහෙම කර්ණිමෙත් කුසලේන කියන වචنين පටන් ගාථාවේ පටන් ගත්තාම කර්ණිමෙත් කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජුසුජුච සුවච චස්ස මොදුවර්තිමානි මේ විදිහට ගිහිල්ලා කොටස් තුනකට කැඩෙනවා. පළවෙනි කොටස ඉවර වෙනවා කර්ණිමෙත් කුසලේන කියන ගාථාවේ ආරම්භයෙන් ගිහිල්ලා සන්තුස්සකුත්සබුර සන්තේන්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනුගිද්දෝ නචකුද්දන් සමාචරේකි යේන විඤ්ඤෝ පරයෝපදීන් සුඛීනෝවා කේමිනෝ හොන්තු කියන තැනට. ඒකට සුඛීනෝවා කේමිනෝ හොන්තු කියලා පළවෙනියෙන් හම්බෙන තැන වෙනකන් කර්ණිමෙත් සූත්‍රයේ සඳහන් කරන්නේ තමන්ගේ තුල මෛත්‍රිය ඇති කරගන්න ආකාරය. මේක ගැන මම තව සවිස්තරව අවශ්‍ය වුණොත් මම පස්සේ කියලා දෙන්නම්. අද මම අඳුරලා දෙන්නම් මේ මෙත්තා මෛත්‍රී බෝධිසත්වය කියලා දෙන දේත් ගෞතම බුදුහාමුදුරුවෝ කර්ණිමෙත් සූත්‍රයෙන් කියපු ආකාරය මේ දෙකේ ගැළපෙන තැන. කර්ණිමෙත් සූත්‍රය මෙච්චර සරල කරලා නැහැ. මේක හකුලලා තියෙන්නේ හැමදේම. දැන් පළවෙනි කොටසේ එතකොට තමන් තුළ ඇති කර ගැනීම. සුඛීනෝවා කේමිනෝ හොන්තු කියන්නේ තමන් ඇති කරගත්ත මෛත්‍රියේ ශක්තිය සුඛීනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛීතත්ත. සුඛීනෝවා කේමිනෝ හොන්තු කියන්නේ බය සැක නැති කරන්න. නැති වෙත්වා. සබ්බේ සත්තා භවන්තු සුඛීතත්ත. අනිත් සියලුම සත්වයන්ගේ බය සැක නැති වෙලා භවන්තු සුඛීතත්ත. සුඛිත මුදිත තත්වයකට ඇති කරන්න කියන එක. ඒ පළවෙනියෙන් තමන් කියන්නේ එතකොට. තමන්ගේ හිතේ බය සැක නැති කරගෙන කොහොමද අනිත් තත්වයට දෙන්න තමන්ව පුහුණු කරගන්නේ කියන එක. දෙවෙනි කොටස යනවා එතන ඉඳන්. ඒකේජපාන බුහතත්ති කොටසේ ඉඳලා යනවා අනිත් සත්‍යයන්ට. දැන් මෙතන ඉඳන් කියනවා දීඝාවය මහන්තාව මධ්‍යම රස්ස කානුක තුලා ආදි වශයෙන් දීඝ කොට චූටි පුංචි ඒක සෛලික බහු සෛලික පේන දුර ඉන්න අපිට නොපෙනෙන පේන ඉපදිලා ඉන්න ඉපදෙලා නැති අතරමැග ඉන්න මේ හැම කෙනෙකුටම ආපහු සුඛිනෝවා කේවිනෝ හොත්. ඒගොල්ලන්ගේ බයසක නැති කරන්නේ. ඒගොල්ලන්ගේ මේ යහපත් ජීවිතයකට සුබ ප්‍රාර්ථනා කරා. ඊට පස්සේ යනවා තුන්වෙනි කොටසකට. එතන තමයි පෙන්වන්නේ මෙන්න මේකේ ප්‍රතිඵල. තමන්ගේ මෛත්‍රිය ඇති කරගෙන තමන් අනිත් කට්ටියට මෛත්‍රිය බෙදනකොට උදාහරණකොට තුන්වෙනි කොටසට එනවා. නපරෝපරන් නිකුබ්බේතහරේ ඉඳලා ඊට පස්සේ පටන් ගන්නවා. තමන් මාතා යතානියම් පුත්තන් කියන තැන. ඒ කියන්නේ තමන් එකම පුත්‍රයා දරන අම්මා කෙනෙක් කොහොමද දරුවෙක් තමන්ගේ එකම පුත්‍රයා මුළු ජීවිත කාලය තුලම දරාගන්නේ. අන්න ඒ ආකාරයට මේ සත්වයන්ට ආශිර්වාදය කරනකොට ඇති වෙන ලක්ෂණ තමයි පෙන්වනවා. අන්තිමට පෙන්වන්නේ. දිට්ඨිංච අනුපගම සීලවා දස්සන සම්පන්නෝ කාමේසු මේ කටවලින් කියන්නේ මේකේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ මෛත්‍රිය ඇති කරලා තමන් අනිත් සත්වයන්ට මෛත්‍රිය වතුරවනකොට ඒකේ ප්‍රතිඵලය මෙන්න මෙහෙමයි කියලා අන්තිම කොටසේ කර්ණිමෙත් සූත්‍රය කියන ප්‍රතිඵලය කොටස. දැන් මේ මම පෙන්නේ මේ කර්ණිමෙත් සූත්‍රය කියලා කියන්නේ මුළු මෛත්‍රී බුද්ධ ශාසනයේ අඳුනලා දෙන මුළු මෛත්‍රියම ගැන හකුලපු තැන. ඒ තරම් සංකීර්ණ මේ වටින මේ සූත්‍රයක් කර්ණිමෙත් සූත්‍රය කියලා කියන්නේ. මම මේ ඔයගලන්ට කියලා දෙන්නේ මට මගේ ගුරුවරු මේක මේ විදිහට තමයි මට පෙන්නලා දුන්නේ. මේක කොච්චර වටින තැනක්ද ගෞතම බුද්ධ ශාසනය කියලා. එතන දැන් මේ මල සහ බඹරයි කතාවට ආපුවා. නැත්නම් මේ සරල තැනට සම්බන්ධ වෙන හැටි ගත්තොත් එහෙම ඕක තියෙන්නේ මුල්ම තැන. සක්කෝජුච සූජුච. කරණීයමෙත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමි. සක්කෝජුච සූජුච කියන්නේ මේ සක්කෝ කියලා කියන්නේ සක්කෝ උජුච සූජුච. තමන්ගේ කුසලතාවයන් හැකියාවන්. මේ හැකියාවන් කුසලතාවයන් කියලා කියන්නේ මොනවාද? මේ ඇහැ කන නාසය ආදී අපේ ආයතන 6 ඉන්ද්‍රිය 6 පාවිච්චි කරන කුසලතාවය.
මේක තමයි අපිට තියෙන්නේ. අපි මේ කරන්නේ මේ කතා කරන්නේ මම මගේ කයයි මනසයි සම්බන්ධ කරගෙන. ඉන්ද්‍රියන් දෙකක් සම්බන්ධ කරගෙන. තුන්වෙනි ඉන්ද්‍රියකුත් එකට සම්බන්ධ නැහැ. ඇහැ කියන දේ ඇහෙන්නේ නැත්නම් මට කන්ටිනියු කරන්න කතා කරන්න බෑ පැහැදිලි. ඒතර ඉන්ද්‍රියන් තුනක් සම්බන්ධයි. මේ ඉන්ද්‍රියන් තුන පාවිච්චි කරන කුසලතාවය. කෞශල්‍ය. උජුච සූජුච. මේ කෞශල්‍ය කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වලට අහු නොවි මේ පාවිච්චි කරන කෞශල්‍ය. මොහොතේ මොහොත. ඒතර මේක මේ උජුච සූජුච කියන්නේ මේක දියුණු කරන්න අතිශය දියුණු කරන්න. ඊට පස්සේ මේක තව පල්ලෙහාට යනවා මේක ඊළඟට යනකොට යනවා සක්කෝය සුවච චස්ස මුදුවන සුවච චස්ස මුදු අනතිමා මේ එක එක ඉන්ද්‍රිය පාවිච්චි කරන කුසලතාවය සුවච අතිශය තමන්ට කීකරු කරගන්න. මෙතන අපිට අර මල දැක්කාම මුලින්ම එනවා අපිට මුලින්ම සම්බන්ධයක් ඇති වෙනවා මෙතන. හැබැයි සම්බන්ධය අභිභවා යනවා අපේ අර භව තණ්හාව කියන එක මෙතනට එනකොට කාම තණ්හාව භව තණ්හාව මෙතනට වහු වෙනකොට අපේ අර මලත් එක්ක සම්බන්ධ වෙන මල කියන දේ නැත්තම් මල සහ බබරගේ දේ අපේ චක්කු විඤ්ඤාණයට අහු වෙනවා. එතන මුලින්ම සම්බන්ධ වෙන මෛත්‍රිය. හැබැයි මෛත්‍රිය කියන ශක්තිය එන එකම අපේ ඊළඟට එනවා අපේ තියෙන තණ්හා. එක්ක මල ගැන තණ්හාව, එක්ක බබර ගැන තණ්හාව, නැත්තම් මේ පිළිබඳ තියෙන විද්‍යාත්මක වෙන මොන හරි කතාවක් ඇවිල්ලා අපේ අර මේ භාවනාමය ගුණය මේක ගැන අවබෝධයෙන් යථානුරූපීව දැනගැනීමේ හැකියාව නැති වෙලා යනවා අපිට. මෙන්න මෙතන තමයි අර සූජූච උජූච සූජූච දෙකම නේ අපිට. දැන් භාවනාව දියුණු කරනකොට අපි කරන්නේ අර සක්කෝජ සූජූච සුවච චස්ස මුදු සුවච චස්ස මං කිව්වේ දැන් භාවනාව දියුණු කරනකොට මේක මුදු අපේ හිත අපේ මේ ඉන්ද්‍රියන් අපිට අවශ්‍ය විනයෙන් යුතුව සරලව යොදා ගැනීම හැකියාව අපිට දියුණු වෙනවා. මේ දියුණුව තමයි මම අර ඔයගොල්ලන්ට කලින් කිව්වේ මට කොහොමද මේ බඹරෙක් සහ මලක් දැක්කම මෛත්‍රිය ගැන මතක් වුනේ කියලා. අර භාවනාව දියුණු කිරීම තුළ තමන්ගේ ඉන්ද්‍රියන් ගේ මන දියුණුවක් ඇති වෙනකොට ඒ දියුණුව තුළ ඇති වෙනවා අපේ එක පැත්තක විනයක් තව පැත්තක ප්‍රඥාවක්. සීලය ප්‍රඥාව. මෙන්න මෙතන තමයි අර මම ටිකක් සංකීර්ණ කරනවා. අර සත්‍ය පාරමිතාව නිර්වාණය ගැන අවබෝධයෙන් කටයුතු කරන අපිට ඒ වෙනුවෙන් අදිෂ්ඨාන තියාගෙන අපි දවස ගත කරන්න උත්සාහ කරනකොට අපේ ප්‍රඥාව බිහින්නේ මෙහෙම. මේ සිහිය ඇහැට අහු වෙන දේ, කනට හම් වෙන දේ මේ තුල අපි යථානුරූපීව දකින්න ගන්නවා. එතකොට අර මලත් එක්ක අපි ආදර සම්බන්ධතාවයකට වැඩිය නිර්වාණගාමී සම්බන්ධතාවයක් ඇති වෙනවා. මෙතන අපේ මලත් එක්ක මෛත්‍රිය ඇති වෙනවා. බමරත් එක්ක මෛත්‍රිය ඇති වෙනවා. මේ ඇතිවීම තුළ මීමැස්ස මලත් එක්ක තරහ වෙලා එහාට මෙහාට යනකොට අපි බය වෙනවා. අපිට අනී කියලා. අර මෛත්‍රී ශක්තිය වැඩි වෙනකොට බය වෙන්නේ අපිට. මේ මීමැස්ස මයි ගාවට එනවා. හැබැයි මම බය වෙන්නේ නැහැ. මගේ මෛත්‍රියයි මීමැස්සට තේරෙන්න ගන්න. අනින්නේ වහනවා මගේ මූණේ. අපි දෙන්න අතර ආපහු නාම රූප සම්බන්ධයක් ඇති වෙනවා. මෙත්තාව බිහි වෙනවා. මෙන්න මෙහෙම තමයි ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා කැලේ ජීවත් වෙන්නේ. සත්‍යෙකින් සිව්පාවකින් හානියක් කරගන්නේ නැති. මම මේ ඔයගලන්ට කියන කතාව දැන් මලයි මලක මීමැස්ස අනින්න එනවා කියන කතාව මං කැලේට යන කාලේ කැලේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ හම්බෙන්න මුල්ම යනකොට මට ආපු පළවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද මේ ස්වාමීන් වහන්සේ මේ කැලේ ඉන්නේ? මේ කැලේ සර්පයෝ ඉන්නවා ඉන්න සත්තු ඔක්කොම ඉන්නවා. පොළොංගු නයි පොළොංගු වල්ලුරෝ මිමින්නෝ වඳුරෝ ඉඳලා ඊළඟට භයානක සර්පය වෙනකන් ඉන්නවා. සත්තු වෙනකන්. ඒතර මේ සත්තුත් එක්ක කොහොමද මේ ස්වාමීන් වහන්සේ කවදාවත් හානියක් කරගන්නේ? මෙන්න මේ අර මෛත්‍රිය ශක්තිය තමන්ගේ මෛත්‍රී ශක්තිය අර සත්‍යයත් එක්ක හුමාරු වෙන තැන.
ඒකට හානියක් වෙන්නේ. ඉතින් මම මේ කතාව එක පැත්තකින් සංකීර්ණ කරන්න හදනවා ඊට තව පැත්තකින් මම ඔයගලන්ට පෙන්නලා දෙන්න හදනවා. මේක මේ සරල දෙයක් අපි තියුණු කරනකොට ඉගෙන ගන්නකොට මේක අපේ ජීවිතේට පාවිච්චි කරන්න පුළුවන් ඕනම තැනක. මම ඇත්තටම මම අර ලියලා තියෙන පොතෙත් මම ලිව්වේ ඒකයි මේ. මම හැරිලා බැලුවම අපි ජීවිතේ හැමදාම අතිශය සංකීර්ණ. ඒ කියන්නේ දැන් මේ අපි කතා කරන බෞද්ධ මාතෘකාවකින් පිටතට ගිහිල්ලා මම ලෝකේ පුරාම ගිහිල්ලා රටවල් 60 ගානක ගියපු මිනිස්සෙක්. ඒකට මේ 60 ගානින් රටවල් 5ක් තියෙන ඉතින් බෞද්ධ රටවල්. අනිත් රටවල් වලට ගියාම බෞද්ධ ධර්මයක් කියලා අහලවත් නැහැ. සමහර රටවල් වලට ගියාම කිව්වා ඇෆ්‍රිකානු රටවල් ඒ සතෙක් ඉපදිලා ඉන්නේ මගේ ආහාරයට කියලා තමයි විශ්වාසය. ඒතර ඒ රටෙත් ඒ වුණාට ගිහිල්ලා මං තනියම ඇවිදලා තියෙනවා පාරවල් දිගේ. මේ මං කවුරුවත් කතා කරන්න බැරි වචන කතා කරන්න බැරි දුප්පත් පොහොසත් හැමෝම හම්බ වෙනවා. ඒ හම්බ වෙන මනුස්සයත් එක්ක ටිකක් වෙලා යනකොට මිත්‍රයෙක් බවට පත් වෙනවා. කිසිම දවසක මට හානියක් වෙලා නැහැ. මේ මනුස්ස සාගරේ තනියම ඇවිදිද්දි බොහෝ තැන්වල තනියම. ඒතකොට ඒක වෙන්නේ අන්න අර මෛත්‍රී ගුණයට සම්බන්ධ වෙන හැම කෙනෙක්. එතෙන්ට ඒ මෛත්‍රී ගුණය තුළ අපිට සමහරලාට වචන ඕනේ කතා කරන්න. එක දවසක් කෙටි කිව්වොත් දැන් රුවන්ඩා කියන ඇෆ්‍රිකානු රටට ගිහිල්ලා මං වැඩ කරන දවස් සති දෙකක් විතර හිටියේ එකපාරක්. ඒක දවසක් මම හෝටලෙන් එළියට එනකොට දැන් කට්ටිය රැට යන්නේ බය එළියට. මොකද මේ දොරෙන් එළියට ගියාම ඇෆ්‍රිකාවේ රුවන්ඩා කණ්ඩායමට හම්බ වෙනවා. මුණ ගැහෙන්න වෙනවා. කරුවලයි පාරවල් මොනවා වෙනවද දන්නේ නැහැ. ඉතින් හැමෝම කියන්නේ පිට් පොකට් අරක කරයි මේක කරයි මේ දේ නැති වෙයි. අහවල් දේවල්. ඉතින් මම එදා තනියම ගියා මට හිතට එනවා යන්න ඕනේ එළියට කියලා. ඉතින් මම එළියට බැස්ස ටිකක් දුර යනකොට පිටිපස්සෙන් හේවණල්ලක් වගේ එක්කෙනෙක් මතුවුණා. මම හැරිලා බැලුවා. ඉතින් මේ මිනිස්සයා ඉංග්‍රීසි පුළුවන් කතා කරන්න කැඩිච්ච ඉංග්‍රීසි. ඉතින් බොහොම අහිංසක කතාවක් පටන් ගත්තා. ටිකක් දුර යනකොට මට කතා කරනවා මුලින්ම මට හිතට ආවා දැන් අර හෝටලේ ඇහිච්ච කතාවල කියන්නේ මගේ යාළුවෝ අනිත් කට්ටිය එක එක රටවල් වලින් ආපු කට්ටිය. ඉතින් අපි ඔක්කොගෙම කතාව තියෙන්නේ එළියට බැස්සොත් ඔයාලට හානියක් වෙනවා කියලා. රැයලා. ඉතින් මගක් දුර යනකොට ටිකක් දුර යනකොට දැන් මම කතා කරන්න ගත්තා. කොහේ ඉඳලාද කියන එක. ඉතින් ඊට පස්සේ මං කියනවා මම මෙහෙමයි. ඉතින් ඔහොම ටිකක් දුර යනකොට ඊට පස්සේ කතාව පරිවර්තනය වුණා. මට දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. කණ්ඩ දෙන්න විදිහක් නැහැ. මට ඒඩ්ස් හැදිලා. ඒඩ්ස් රෝගියෙක් මෙයා. ඉතින් ඒඩ්ස් රෝගියා මම මෙහෙමයි අන්තිමට මම ඇත්තටම එදා අතේ තිබිච්ච සල්ලි ටික කොහොමද දිලහැරලා ආවා. ඉතින් සිද්ධ වුණේ මොකද්ද? දානයක්. හානියක් නෙමෙයි. දානයක් දුන්නා. මෙත්තාවේ ප්‍රතිඵලය එහෙමයි. ඒකට මම ඔයගලන්ට මේ කතාවල් කිව්වේ අපි අර අපිට තියෙන අපේ මෙත්තා සම්බන්ධතාවය කියන එක මේ රටද ජාතියද මනුස්සයද සත්වයද කැලේද කියලා වෙනසක් නැහැ මේ හැමතැනම තියෙන. අපිට ඒක තුල සම්බන්ධ වෙන්න පුළුවන් අපේ අවබෝධය ඒ සම්බන්ධයේ ආරම්භයේ තියෙන තමන්ගේ හිතේ තියෙන විශ්වාසය. මම අර කිව්වා වගේ දැන් හෝටලේ ඉඳලා එළියට පයින්න මොකද්ද මට තිබුණේ? හිතේ විශ්වාසය. මගේ මෛත්‍රිය පිළිබඳ මට විශ්වාසයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ විශ්වාසයක්. ඒ විශ්වාසයේ පෙරදරිව අපි සත්‍ය තමයි ඒක. බුද්ධ ධර්මයේ සත්‍ය, බුද්ධ ධර්මයේ ජීවත් වීම සත්‍ය. ඒ සත්‍ය බලයෙන් මට අවශ්‍ය අර අදිෂ්ඨානේ මම ඉන්න තත්ත්වයේ දැන් මට යන්න ඕනේ. ඊට වැඩිය නිදහස ඉදිරියට යන්න ඕනේ. ඒකට මට පාර පේන්න. යායුතු කළ යුතු දේ මට අවබෝධ වෙන්න. මුණ ගැහිච්ච පුද්ගලයාට කතා කළ යුතු ආකාරය මට හිතට එන්න. ඔය හැම වෙලාවෙම ඔය වගේ අදිස්ථාන අපේ හිතට එනවා. ඒ අදිස්ථානේ පෙරදරි වෙනකොට අපිට හම්බෙන අර සතා සිව්පාවද මිනිස්සයාද මේ හැම කෙනෙක් එක්ක. දැන් මිනිස්සු වගේම අමනුස්සයෝ. අපි දෙයියෝ ගැන කතා කරනවා වගේ මට ඔයගලත් එක්ක කතා කරන්න මම ඕන තරම් කියලා දුන්නම් අමනුස්ස සම්බන්ධතා. මේවා මේ භාවනා දියුණු කරගෙන යනකොට එනවා. මගේ කැලේ මගේ ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක මුලින්ම
දවස් 7ක් මම තනියම භාවනා කරනකොට මට අමාරුවෙන් සමාධිය දවස් 5ක් තිස්සේ දඟලලා හදාගෙන ඉන්න මොහොතේ මට සටන් කරන්න ඕනේ අමනුස්සයෙක් එක්ක. කොහේද නැති මනුස්ස වේශයකින් අමනුස්සයෙක් ආවා. ඉතින් මේ අමනුස්සයත් එක්ක බය වෙන්නෙත් නැතුව බඩින්නෙත් නැතුව මට ගුරු හාමුදුරුවෝ කවුරුවත් මයි ගාව නැහැ මං තනියම කැලේ මැද්දේ. ඉතින් ඒ සත්‍යයත් එක්ක මට බෙදාගන්න මේ ඔයගලන්ට කියනවා කි මෛත්‍රී කියලා භාවනාවෙන් දැනන් හිටියේ නෑ. හැබැයි ඉතින් හිතට ආව මෛත්‍රී. ඒක බෙදාගත්තා. අවුරුදු 15කට විතර පස්සේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ මම භාවනාව දියුණු කරගෙන ගියාට පස්සේ එක දවසක් කිව්වා දැන් ඉන්නත ඔතන ඉන්න අහවල් જાති ඒ කියන්නේ පොළොව යට ඉන්න භූත වර්ගයක් ගැන කිව්වා මට. ඒගොල්ලෝ ඉන්නේ පොළොව යට කිව්වා. ඒගොල්ලන්ගේ තත්ත්වය මෙන්න මෙහෙමයි. ඉතින් ඒගොල්ලන්ට පුළුවන්කම ස්වරූපය වෙනස් කරගන්න. ඒකට මම මේ කියන දවසේ මගේ භාවනාවේ සමාධිය ගත කරන මොහොතේ ආවේ කාන්තාවක්. කවදාකවත් රතු පාට ඇඳගත්ත කාන්තාවක් මේ කැලේට එන්නේ කිසිම පාරක් නැහැ. කිසිම විදියක් නැහැ. රතු පාට ඇඳුමක් ඇඳගෙන මුළු කොණ්ඩේ කඩාගෙන මගේ ඉස්සරහට ඇවිල්ලා කතා කරා. දාඩිය පෙරාගෙන. ඉතින් දැන් මීට අවුරුදු 15කට පස්සේ මට අර ස්වාමීන් වහන්සේ කියනවා ඔය උතන අහවල් තැන ඉන්නවා අවල් වර්ගයේ මේ බුහුමාටු මේ ප්‍රේත කණ්ඩායමක් මට දැන් නම මතක නැහැ කියලා නමක් කිව්වා. ඉතින් මේ කට්ටිය ඉතින් මෙහෙමයි සමහර දවස්වල බණ කියන්නත් එනවා. ඇවිල්ලා බණ හාමුදුරු ස්වරූපයෙන් බණක් කියලා යනවා කො. ඒක මේ වගේ අපි ලෝක විදු කියන ගෞතම බුදුහාමුදුරුවන් ඉතිපිසෝ ගාථාවේ තියෙන බුදු ගුණය ගත්තාම මේ ලෝක විෂය ලෝකයේ විවිධ වර්ග අපිම තමයි මේ සත්‍යය නාම රූපය මේ මන්නේ බණ ගියකේ ඉන්න මම තව මොහොතක උස්ම ටික ගිහිල්ලා අපායක උපදින්න පුළුවන් භූත ලෝකයක උපදින්න පුළුවන්. ඉතින් මේ වගේ ලෝක තියෙනවා මට මතක හිටියට 30 ගාණක් තියෙනවා. උඩට 16ක් තියෙනවා පල්ලෙහාට 16ක් තියෙනවා. ඒ කියන්නේ දේව ලෝක බ්‍රහ්ම ලෝක වෙනකන් උඩට තියෙනවා. පහළට තියෙනවා තිරිසන් ලෝක අපාය ලෝක වෙනකන් පහළට තියෙනවා. ඉතින් මේ ලෝක ඕඩම තැනක අපි ගිහිල්ලා උපදින්න පුළුවන්. ඉපදුනහම ඇති වෙන එතන තියෙන රූප ලක්ෂණත් එක්ක තමයි අපි අල්ලගන්නේ. ඒ අල්ලා ගැනීම තුල තමයි අපි ඊට පස්සේ හැසිරෙන්නේ. ඉතින් මේ හැම ලෝකයකම මෛත්‍රියට බලවත් මෛත්‍රියට ප්‍රතිචාර දක්වනවා. අනේකම කියන්න උත්සාහ කරේ. ඒකට මේ දෙවිවරු විතරක් නෙමෙයි මේ දැන් මම ඔයගලන්ට ඉස්සලා කිව්වේ ඒ කවුරු හරි අමනුෂ්‍ය මට දන්නේ ප්‍රේත ලෝකයක තත්ත්වයක්. ඒත් ඉතින් මෛත්‍රියට ප්‍රතිඵල දැක්වුවා. දැන් මට මෑත කාලයක සම්බන්ධ වුණාම නාග ලෝකෙක නාග රජෙක්. එයා මගේ භාවනාව තුල ඇවිල්ලා සම්බන්ධ වුණා. ඒ සම්බන්ධය තුල ඇත්තටම මට හුමාරු කරගන්න සිද්ධ වුණේ මේ යම් කිසි කෙනෙක් කරන දානයකට අහවල් පණිවිඩය දෙන්න කියලා. ඉතින් ඒ පණිවිඩය ඒ විදිහට හුමාරු වුණා. මොකද්ද මේ පණිවිඩය පිටිපස්සේ තියෙන මෛත්‍රිය. කෙක්කෙනා බෙදා ගන්නවා තමන් තව කෙනෙකුට උපකාර කරන. මේ කතාවේ පිටිපස්සේ ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ කැලණිය විහාරේ උපකාර කරන කැලණිය විහාරේ ලොකු මහ විශාල ව්‍යාපෘතියක් කරන මම දන්න කෙනෙකුට එයාට ඒකට අවශ්‍ය මුදල් මිලියන ගානක මුදලක් අවශ්‍යයි මේ ව්‍යාපෘතිය කරන්න. ඒකට එයාට ව්‍යාපෘතිය කරන්න බැරුව අතරමං වෙලා මාත් එක්ක කතා කර කර හිටියා මොකක්ද දැන් කරන්නේ කියලා. ඉතින් එහෙම කියපු කෙනා මාත් එක්ක කතා කරලා මගේ බොහොම සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්. ඉතින් ඊළඟ දවසේ මම භාවනා කරනකොට මට මණියක් හිත කියන මේ නාගරාජු මම පිනිමින්නේ මේ භාවනාව තුළ සම්බන්ධ වෙනවා. මේ තත්පර කීපයක සම්බන්ධ වෙලා මෙයා මට කියනවා මම අහවල් එක්කින මේ පණිවිඩය ආරයට දෙන්න. ඔයාලට මුදල් හම්බ වෙනවා. ඕක හෙට තව සති කීපයකින් ඔක් කරන්න පුළුවන් කියලා. ඉතින් මං භාවනා ඉවරලා මං එයාට කෝල් එකක් දීලා කියනවා. මම දන්නේ මේකේ මොකද්ද සම්බන්ධය කියලා. හැබැයි මට මෙහෙම පණිවිඩයක් ආවා. ඊට පස්සේ එයා කියනවා ඔව් හර්ෂ මං මණියක් හිත කියන්නේ නාගරාජ්‍යරු. මේ
කැලණිය විහාරේ එයා ගාවට එයාගේ සම්බන්ධයක් තියෙනවා මම දැන හිටියේ නෑ. ඒ කැලණිය මාත් එක්ක කතා කරපු කෙනා මේ මණියක්කිත නාගරජුරවන්ට වෙනම දන් දීම කරනවා. ඉතින් පස්සේ දවසක මම ඇත්තට මේ ගැන විග්‍රහ කරා මගේ ගුරු මේ කවුද මේ දර්ශන දෙවියන් එක්ක කතා කරා. මොකද්ද මෙහෙම දෙයක් මණියක්කිත තාම ඉන්නවද? කිව්වා එතකොට ඇත්තටම දර්ශන දෙවියෝ කිව්ව බලන්න තාම ඉන්නවා එයා නාග ලෝකේ ඉන්නවා. ඒතර මණියක්කිත කියන්නේ මේ කැලණිය විහාරේ ඉන්න නාගර ගියාම උගලන්ට හම්බ වෙන කතාව මණියක්කිත නාරජුරු. ඒතර බලන්න මේ ඊළඟට අපූර්ව වැඩේ අරයට අර සල්ලි හම්බුණා. මේ ව්‍යාපෘති දැන් යනවා හොඳට. තව ලංකාවෙම කෙනෙක් දානයක් දුන්නා. අර විශ්වාසයේ කඩාබිඳ වෙච්ච කෙනාට විශ්වාසය හදලා දුන්නා. ව්‍යාපෘතියක් සිද්ධ වෙනවා. බලන්නකෝ අර මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ලෝකවිදු ධාතු එක එක තලවල ඉන්න කට්ටිය මිත්‍යා බෙදා ගන්න ආකාරය. ඉතින් අපි මේක දිහා බලලා නාගරජුරෝ මෙහෙම හම්බුණා නැත්නම් අහවල් දෙවියෝ මෙහෙම හම්බුණා. මේක මෙහෙම වුණා කියලා අපි ඒකේ ලෞකික කොටස බෙදා ගන්න ගියොත් මෙයා නාගේ මෙයා ප්‍රේතෙක් මෙයා මිනිසෙක් මෙයා කැලණිය මෙයා කොළඹ මෙන්න මේකට තමයි ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ අප්පගබ්බෝ කුලේසු අනුගිද්දෝ කියලා කර්ණිමිත් සූත්‍රයේ දෙනවා සන්තේන්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනුගිද්දෝ කුල හදාගන්න මත හදාගන්න දිට්ටි හදාගන්න මේ දිට්ටි මේ කුල මේ අප්පගබ්බ කියන දේ අපේ මෛත්‍රිය විනාශ කරනවා අවහිර කරනවා මම අර කලින් කියපු මලක් දැක්කම මලත් එක්ක අපිට තියෙන සෞම්‍ය ලක්ෂණ නැත්තම් මං කිව්වේ නාගරජුරුවන්ගේ මේ ප්‍රශ්නේ අහුණා කිව්වහම මං එතනින් බාරගත්තේ මේ ව්‍යාපෘති ඉස්සරහට යන්න පුළුවන් හානියක් වෙන්නේ නැහැ කියන සුභවාදී දර්ශන මෙසේජ් එක පණිවිඩය මේ පණිවිඩය ගන්න නැතුව අහවල් රජ්ජුරු අහවල් නාගයා මෙන්න මෙහෙම කිව්වා කියලා ගත්තනම් මං අන්න අප්පගබ්බ කොටසට ආවේ අප්පගබ්බෝ කුලේසු අනුගිද්දෝ කියන්නේ අපි දිට්ඨි සහ කුල නාග කියන කුලේ නැත්තම් මේ මොකක් හරි මතයක් කියලා අපි දානවා මේ නයි ගැන කතා කරනවා ඌව මොකටද සම්බන්ධ මේ දෙයියෝ ගැන කතා කරනවා කියලා අපි අර මත වලට දානවා ඒ මතෙන් අයින් කරලා අපි ඒකේ ගැඹුර ගත්තා මෛත්‍රී ගුණය ගත්තාම අන්නේ මෛත්‍රිය අපිට පුළුවන් මේ ලෝක විෂය තුලම සම්බන්ධ කරන්න. පරමාණුවෙන් පරමාණුවට සම්බන්ධ කරන්නත් පුළුවන්. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකයට සම්බන්ධ කරන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකෙන් දිව්‍ය ලෝක මේ ආදී වශයෙන් මේ මුළු ලෝක විදු කියන ලෝක ධාතුව පුරාම අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර ගෞතම බුදුහාමුදුරුවෝ මේ දර්ශනේ කර්ණිමිත් සූත්‍රය තුල කියලා තියෙනවා. මම ඒකයි මේ ඔයගලන්ට අරගෙන පින්නුවේ ගාථා පාඨ වලින්. හැබැයි ඒ පාඨ ප්‍රතිඵලය අපිට ගන්න බැරි වෙනවා. අපි මෛත්‍රී බෝසත්වෝ නාත දෙහියෝ විදිහට දැක්කා. ඔයගලන්ට කියනවා ඒක. නාත දෙහියෝ කිව්වම දෙවි කෙනෙක්. ඒක යම් කිසි ආකාරයක මේ වරප්‍රසාදයක් නැත්නම් දිව්‍යගේ තියෙනවා එක එක දැන් සක්‍ර දෙවියෝ කියලා කියන්නේ. ඒ තල අපේ අගමැති කියලා කියන්නේ ලංකාවේ ගත්තාම නැත්නම් තව ඇමති එක එක රටවල් වල තියෙන අපේ තානාන්තර යුනයිටඩ් නේෂන් එකේ හවල් එක්කෙනා කියන්නේ ඒ වගේ මේ තනතුරක් එක. ඒතර ඒ තනතුර දිව්‍ය ලෝකයක තනතුර. ඉතින් අපි ඔක්කොම දිව්‍ය තනතුර වටිනා බලය කියන තැනට අපේ අප්පගබ්බ කුල වලට අහු වෙනවා. ඒ කුලෙන් අපි අයින් වෙලා මේ තනතුර බාර අරගෙන කටයුතු කරන්නේ බෝසත්වරේ. ඊළඟට බුදු වෙන්න ඉන්න මහා මෛත්‍රී බෝසත්වරයා. කියලාන්නේ බෝධිසත්ව ගුණය අපි ගත්තා. අපි මෛත්‍රියට සම්බන්ධයි. මෛත්‍රී ශක්තියට සම්බන්ධයි. මම උන්වහන්සේගෙන් ගත්තේ ඔන්න ඔය දේ. අද මම
බලන්න මේ ඉගෙනගත්ත දේ තව දියුණු කරලා මම ඕගලන්ටත් කියලා දෙනවා බෙදා ගන්නවා. මේක තමයි උන්වහන්සේ මම නැවතත් මෛත්‍රී බෝසත්ත්වෝ ගාවට ගිහිල්ලා ගියාම මේ දර්ශන බෝසත්ත්වෝගේ මේ බෝසත්වරු බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකයි. හෙළසුවෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි. ඔයගොල්ලන්ට එකපාරට හිතෙන්න පුළුවන් ප්‍රියන්තා නැති වුණා. මගේ නංගි. ඒතර මං hina වෙලා කියන්නේ. මේක තමයි ස්වභාවය. ඒ ස්වභාවය පිටිපස්සේ තියෙනවා තව කරුණක්. පණිවිඩයක් තියෙනවා. දවස ගානේ මුරගාලා ඔයගොල්ලන්ට කියලා දුන්නා. ආවල් විදිහට භාවනා කරන්න, ආවල් විදිහට මෛත්‍රී කරන්න, ආවල් විදිහට පාරමිතා පුරන්න, කට්ලට් එක අතට දීලා විදර්ශනාව කියලා දුන්නා. ඊට පස්සේ හැමදාම බලන් ඉන්නවා එකම තැන කට්ලට් එක අල්ලගෙන ඉන්නේ මේගොල්ලෝ. ඉතින් උන්වහන්සේ මොඩල් එක මාරු කරා. දැන් ඕගොල්ලන්ට දීලා තියෙනවා. දැන් මම කියනවා විශේෂයෙන් නිශාන්ත ඇතුළු එලසුවි ප්‍රධාන කණ්ඩායමට තමන්ගේ භාවනා ගුණය දියුණු කරන්න. තමන්ගේ මෛත්‍රිය පමණක් නෙමෙයි. මේ සත්‍ය පාරමිතා, අදිෂ්ඨාන පාරමිතා ආදී ඒ පාරමිතාවල් එකින් එක දියුණු කරන්න. භාවනාව දියුණු කරන්න. භාවනාව දියුණු කරනවා කියලා කියන්නේ අපි මේ දවස ගානේ අපි පටන් ගන්න සති සමාධියෙන් වෙන්න පුළුවන්. මේ සති භාවනාව සමාධියට දියුණු කරන්න. මම ඒකත් කියලා දෙනවා. කියන්නේ සතිය කියන එකයි ආරම්භක භාවනාව. මේ සතිය කියන එක සමාධියට දියුණු කරනවා. මේ සමාධිය තමයි විදර්ශනාවට දියුණු කරන්නේ. මේ විදර්ශනාව දියුණු කරාට පස්සේ විදර්ශනාවෙන් එනවා ඊළඟ අධ්‍යයන. එක්කෝ නිර්වාණ මාර්ගය නැත්තම් තමන්ගේ පාරමිතා පිරීලා නැත්තම් බෝධි අපි එකට කියනවා බෝධි අංග කියලා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මෙන්න මේ භාවනාව දියුණු කරනවා. ඒ දියුණු කරනකොට එකින් එක දියුණු කරගෙන යනකොට පාරමිතාවල් වල බලය වැඩි වෙනවා. හැම මොහොතක්ම පාරමිතාවක් කරගන්න පුළුවන්. මම ඕගලන්ට ගිය සතියේ කියලා දුන්නා දස පාරමිතා ගැන කියද්දි මීට අවුරුදු 15කට 20කට කලින් අමාරුවෙන් දවසකට එක පාරමිතාවක් පුරන්න නැතිනම් අමාරුයි. අද දවසේ ගත්තාම නිකන් මේ කතා කරන මොහොතක් ගානේ පාරමිතා විශාල සංඛ්‍යාවක් පුරා ගන්නවා. එතන මේකේ වෙනස මොකද්ද? එදා හිටපු නාම රූප ටිකම තමයි මගේ තියෙන්නේ. අද ඊට වඩා දුර්වලත් වෙලා ඇති. අද වයසෙම. හැබැයි අවබෝධය අර සක්කෝ උජුච සූජුච සක්කෝ උජුච සූජුච කියන ලක්ෂණය දිනු කරගෙන සුවචචස්ස මුද්වානතිමානී ගුණයන් දිනු කරගෙන ඒකි ප්‍රතිඵලය වශයෙන් අර අපගබ්බ කුල වලට අහු වෙන තත්ත්වය හරි අඩුයි. මම ඒකයි මම මේ නැවතත් මම කිව්වේ මෛත්‍රී දෙව්‍ය කියන ලක්ෂණය නෙමෙයි මම බාරගත්ත උන්වහන්සේලාගේ බෝධිසත්ව ලක්ෂණ. ඊළඟට උන්වහන්සේලා විතර නෙමෙයි මම දැන් දෙවියෝ කියලා ගත්තාම අපි මේ මනුස්ස ලෝකේ එංගලන්තේ ඉන්න ස්වාමින් වහන්සේලා මං පාරමිතා ගැන ඉගෙන ගන්න ගිහිල්ලා මට ලොකුම ප්‍රශ්නයක් ආවා මේ මම කියන්නේ මේ මෛත්‍රී බෝධිසත්වය හම්බෙන්න කලින් ඊට අවුරුදු 2කට 3කට කලින් පාරමිතා කියන දේ ඉගෙන ගන්න ගියාම ඉගෙන ගන්න කෙනෙක් නැහැ. පොතපත හරි අඩුයි. රේරුකාණේ ස්වාමීන් වහන්සේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතක් තියෙනවා පාරමිතා ප්‍රකරණය කියලා හරි වටිනවා. ඒ පොත විතරයි මට හම්බුනේ. ඒකට ඒක කියවලා යාගෙන ගිහිල්ලා යනකොට මට තේරෙනවා මේක මදි කියලා. දෙවනි පොත හම්බුනේ එංගලන්තේ. එංගලන්තේ අජාන් සුසුත කියලා හාමුදුරු කෙනෙක්. පාරමී කියලා ඒ පොතේ ඉංග්‍රීසියෙන් පොතක් පාරමී නම්. එතකොට ඒ පොත ලියන ඒ පොත බලන්නකෝ දැන් මම මේ පෙන්නන්නේ ඔයගලන්ට අර අපි මේ කුල වලට වැටුණොත් මෙයා සුදු එක්කෙනෙක් මෙයා බහු සිංහල එක්කෙනෙක් මෙයා තායිලන්තේ එක්කෙනෙක් දැන් ඔය අජාන් සුසිතෝ කියන එක්කෙනාගේ ගුරු හාමුදුරුවන්ගේ ආරම්භය තියෙන්නේ තායිලන්තේ කැලේ වාසය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒතර මම මේ පෙන්නන්නේ කුල. අපගබ්බ කුල අර අපි හදාගන්න ලක්ෂණ. මෙයා ලංකාවේ කෙනා කිව්වේ නැත්තම් මේක හරිනේ. අහවල් දෙවියෝ කිව්වේ නැත්තම් මේක හරිනේ. අහවල් පුද්ගලයා මේක කිව්වේ නැත්තම් හරි නෑ කියන අර
අර අපි හදාගෙන තියෙන පවුරු කඩාගත්තොත් අපි මේ කඩා ගන්න මෙන්න මේ බුද්ධ ශාසනය තුල හැම තැනකම තියෙනවා ධර්මය. හැම ප්‍රදේශයකම තියෙනවා ධර්මය. ඒ ධර්මය අපි ඉගෙන ගන්න නැත්නම් මේ අපි දියුණු කරන්න අපේ මෛත්‍රී ගුණය මෙන්න මේ ධර්මතාවයන් එක්ක සම්බන්ධ වීම හැකියාව වැඩි වෙනවා අපිට. මම පොඩ්ඩක් ඔයගොල්ලෝ ප්‍රශ්න වලට යමු වෙන්න. මේ අද ප්‍රශ්න දෙකක් තියෙනවා. තව ප්‍රශ්න තියෙනවා නම් මම කියපු කාරණාව පිළිබඳව අහන්න. ඊට පස්සේ අවසාන වශයෙන් මෛත්‍රී භාවනාව මොහොතක් අපි පොඩි කාලයක් ගත කරලා ඉවර කරමු අද දවසේ. ජයම්පති අහනවා, can you explain මෛත්‍රී ද්වේෂය with an example? මෛත්‍රියේ ද්වේෂය අපි මේක ගැන කතා කරා. නිශාන්ත කියන්න කැමතිද? මෛත්‍රී ලෝභය, මෛත්‍රී ද්වේෂය පුළුවන් අදහසක් ඉදිරිපත් කරන්න. එතන අහලා තියෙන මොකක්ද හර්ෂංක? මෛත්‍රී ද්වේෂය කියන එක පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න. අතන මෛත්‍රිය කියන එක අපි ප්‍රගුණ කරගෙන යනකොට එතනදී වැටහෙන එකක් තමයි ඒක අඩුපාඩු සහිතයි. අතන මෛත්‍රිය කියන එක ප්‍රගුණ වීමත් එක්ක තමයි අපි උපරිම තැනකට මේ මෛත්‍රිය හිත පුරුදු කරන්නේ. නමුත් එක තැනකදී අපි ප්‍රායෝගිකව ක්‍රියාවට යොදවනකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි කලින් ගත්ත උදාහරණෙම ගන්න පුළුවන්. මේ අපි සතෙකුට ආහාර ටිකක් දෙනවා. ඒක බොහොම මෛත්‍රී සහගත සිතුවිල්ල. එතනදී අපි ලස්සන කුරුල්ලෙකුට ආහාර ටිකක් දෙනවා. බත්තර ටිකක් දානවා. එතනදී බොහොම ප්‍රසන්න හැඟීමක් තමයි එන්නේ. ඒතර මෛත්‍රියත් එක්ක අපේ හිත බොහොම හොඳට එකත් එක්ක සම්බන්ධ වෙනවා. හැබැයි අපි හිතමුකෝ ණයෙක් එනවා. ණයට අපි ආහාර ටිකක් දෙන්න ඕනේ. අපි හිතමුකෝ උට මොන හරි බත්තර ටිකක්ම දෙනවා කියලා. එතකොට අපි මෛත්‍රිය තිබුණාට එතනදී බයත් එක්ක නැත්නම් ද්වේෂය කියන කොටසත් එක්ක යම් සම්බන්ධයක් ගොඩ නැගෙනවා. එතනදී අර ප්‍රසන්න හිත කලින් අර ලස්සන කුරුල්ලෙකුට කෑම දෙද්දී ආපු ප්‍රසන්න හිත කියන එක මෙතනදී සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක තමයි සරල උදාහරණයක් විදිහට ගත්තොත් ඔය මෛත්‍රිය කියන ද්වේෂය කියන එක අපිට පැහැදිලි කරන්න තව එතනින් එහාට ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන. නමුත් මම හිතනවා ඒක ප්‍රමාණවත් වෙයි. ඔන්න මෛත්‍රියේ තියෙන ද්වේෂය කියන එක අවබෝධ කරගන්න. ඔය නිශාන්ත බොහොම හොඳ උදාහරණයක් දුන්නේ. ඒක ජයම්පති දැන් පළවෙනි තමයි මෛත්‍රිය කියන පිරිසිදු මෛත්‍රිය ද්වේෂයක් නැහැ. අතිශය පිරිසිදු මෛත්‍රිය. මට මම එදා කිව්වා මේ චිත්තක්ෂණය පාරමිතාවක් කියන්නේ චිත්තක්ෂණය. ඒතරයි මෛත්‍රී පාරමිතාවක් කිව්වොත් ඒක චිත්තක්ෂණය. මෛත්‍රියේ පාරමිතාව වශයෙන් ගත්තාම මෛත්‍රී පාරමිතාවේ මේක විස්තර කරන්න ලේසි. මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් ගත්තාම මෛත්‍රියේ තියෙන පාරමිතාව තියෙන කොටස් තුනක්. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා. මේ පරමත්ත පාරමිතා මේ එතකොට මොකද්ද වෙනස ගත්තොත් පාරමිතාවක සහ උපපාරමිතාවක සහ පරමත්ත පාරමිතාවක මේ තුනේම ලෝභය, ද්වේෂය, මෝහය කියන එකේ පිරිසිදු භාවය. පරමත්ත පාරමිතාව කිව්වම ලෝභය, ද්වේෂය, මෝහය almost zero. zero වෙන්නේ නැහැ. ඒක zero වෙන්න බෑ රහත් වෙනකම්. හැබැයි almost zero. කියන්නේ ඒ තරමට නැහැ. පාරමිතා කියන එකේ අඩුයි. මේ ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය යම් මට්ටමක තියෙනවා. කුසලයකට වැඩිය ගොඩාක් අඩුයි. නැත්තම් මම එදා කිව්වා වගේ කුසලයක ලෝභය, ද්වේෂය, මෝහය ඕන තරම් තියෙනවා. ඒ පාරමිතාවක් වෙනකොට ලෝභය, ද්වේෂය, මෝහය සෑහෙන අඩු වෙලා. හැබැයි පරමත්ත පාරමිතාව තල අඩු වෙලා නැහැ. උපපාරමිතාව කියන්නේ මේ දෙක අතරමැද තියෙන තත්ත්වය. දැන් අපි මෛත්‍රිය ගත්තා. මෛත්‍රිය පාරමිතා, මෛත්‍රිය උපපාරමිතා, මෛත්‍රී පරමත්ත පාරමිතා. ඔන්න ඔතන
ඔය චිත්තක්ෂණය මම මේ කතා කරන්නේ චිත්තක්ෂණයක් අපෝ. චිත්තක්ෂණය කොහොම මේ ඇසි පිල්ලමක් ගහන කාලයකටත් වැඩිය අඩුයි කොටස. චිත්තයක් ඇති වෙලා නැති වෙලා දැන් කොටස. ඒ කාලෙ තුල ඒතර පරමත්ත පාරමිතාව ගත්තාම මෙන්න මේ ලෝභ දේශ මොහ තාමත් තියෙන අතිශය අඩුයි එතන ඒ චිත්තක්ෂණේ. දැන් අපි මේක උදාහරණ ගත්තාම නිෂා මේක තේරුම් ගන්න මනසට ගියාම අපි සාමාන්‍ය චිත්තක්ෂණී කියන එක තේරුම් ගන්න බෑ අපේ ගැඹුරු භාවනාවක අතිශය ගැඹුරු භාවනාවට ගිහලා ඒ ගැඹුරු භාවනාවේ ධ්‍යාන මට්ටමකට යන්න ඕනේ මේ චිත්තක්ෂණේ තේරුම් ගන්න. සමාධියේ පිරිසිදු සමාධියට ගිහිල්ලා තමයි තේරුම් ගන්න පුළුවන් මේ මං කියපු මෛත්‍රී පරමත්ත පාරමිතාව කියන්නේ. ඒතර අපි සාමාන්‍ය ජීවිතේ කොහොමද ඒක තේරුම් ගන්නේ? ඒක තේරුම් ගන්න වෙන්නේ අපිට අර නිකන් චේන් එකකින්. චිත්ත කද්ද කිව්වේ චිත්ත මේ චේන් එක චිත්ත වීතියක් විදියට. ඔව්. ඒතර චිත්ත වීතියක් විදියට ගත්තාම අපිට එනවා කුරුල්ලෙක් කැම ටිකක් දෙන්න ආසාව. අර නිශාන්ත කියපු උදාහරණය තමයි. කුරුල්ලෙකුට කැම ටිකක් දෙන්න. ඉතින් කැම ටික දෙන්න ඒ චිත්තය පටන් ගන්නේ මෛත්‍රිය. එතකොට දැන් මෙතන කුරුල්ලා තෝරගන්නේ අපි ලෝභයකින් වෙන්න පුළුවන්. ලස්සනයි කුරුල්ල. දැන් මේ මෙතනම ඉන්න ගැඩවිල්ලෙක්. මේ ගැඩවිල්ලට කැම දෙන්න යන්න තත්ත්වය කොහොමද අපි? අන්න එතන ද්වේෂය හටගන්න. මෛත්‍රියේ කියන්නේ චිත්තක්ෂණ ස්ටාර්ට් එක මෛත්‍රිය. මේ මෛත්‍රිය ගැඩවිලා ගාවට යනකොට එතන අපිරිසිදු භාවයක් ඇති වෙනවා. මෛත්‍රිය පරමත්ත පාරමිතා තලයට දියුණු කරනකොට මෙන්න මේ ද්වේෂ සහගත තත්ත්වය අතිශය අඩු වෙනවා. මොස් නැති තරම. ඒක තමයි මම අර උදාහරණ ගත්තේ කැලේට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කියලා. දැන් මම මුල්ම පාර කැලේට යනකොට කූඩැල්ලේ දකින්නකොට දුවනවා. ඒ කියන්නේ කූඩැල්ලකින් බේරෙන්න දුවනවා. අප්‍රසන්නයි. බය නෙමෙයි තියෙන අප්‍රසන්නකම. හැබැයි මේ භාවනාව දියුණු කරලා මං සතියේ ඇත්තටම සතිය මගේ දියුණු වෙනකොට මං කූඩැල්ලට දන් දෙන්න ගත්තා. ඒ කියන්නේ මට මේ කූඩැල්ල දැක්කම දුකක් එනවා. ඒ කියන්නේ දවස් 7ක් කැලේ එකම තැන නිහඬව භාවනා කර ඉන්නකොට මේ කූඩැල්ලම් සහ මම අතර ලොකු සම්බන්ධයක් ඇති වෙන්න ගත්තා. මේ අප්‍රසන්න කූඩැල්ල දිහා මට පේන්න ගත්ත මගේ ගෙදර ඉන්න දරුවාගේ ගාවට එන මට්ටමටම හැංගීමක් ආවා. එක දවසක් මේක හරි අපූර්වයි. මගේ කකුලේ කුඩැල්ලක් යනවා. චූටි කුඩලු පැටියෙක් ඇත්තට. මෙයාව මං අතට ගත්තාම මගේ හිතට ආවේ මගේ දරුවා මගේ බඩ ගන්න දරුවා එතකොට. දුව ඒ තරම් චූටි. ඒ දරුවා අතට ගත්තාම එන හැඟීම තමයි මේ කුඩලි පැටියත් එක්ක මට ආවේ. අන්න අර මෛත්‍රියේ ද්වේෂය නැති වෙච්ච තැන. ඒතර ද්වේෂය කියන එක ඒ තරමටම අපේ නැති වුණාම මේ මම අර කලින් කිව්වේ සත්වයා හැම සත්වයක්ම අපිට සත්වෙක් නාම රූපයක්. යා කූඩෙල්ලද යා පණුවද යා ලස්සන කුරුල්ලද දෙවි කෙනෙක්ද නැත්නම් පෙරේතෙක්ද ආදි වශයෙන් අපිට වෙනසක් නැහැ. මේක තමයි මම විස්තර කරන්න පුළුවන් එක උදාහරණයක්. මේ වගේ උදාහරණ දෙන්න පුළුවන්. මම හිතනවා තේරුණා කියලා. ජයම්පතිට අපි අවසන් කරන්න කලින් මෛත්‍රී භාවනාව මම අද ඔයගලන්ට කියලා දුන්නේ අපි ඒ පියවර 3 මම නැවතත් කියලා දෙන්නම්. පළවෙනියෙන් උත්සාහ කරන්න මේ මෛත්‍රිය ස්පාර්ක් කරගන්න නැත්නම් ඉග්නයිට් කරගන්න නැත්නම් මොකක්ද ඒකට කියන්නේ දල්වා ගන්න. ඒක දල්වා ගැනීම කියන එක තමයි මම කියන්නේ අර මෛත්‍රී ශක්තිය චිත්තක්ෂණයේ ඇති කරගන්න කියලා. අපි මේ කතා කරන්නේ දල්වා ගැනීම කියලා. ඒක මම තේරුම් කරලා දෙන්න උදාහරණ ලේසිම දේ තමයි ගින්දර අපි කාමරයක් අපි දකින්න අපි හිතන්නකෝ දැන් ඔයා ඉස්සරහා ගිනි පෙට්ටියක් තියෙනවා ගිනි කූරක් තියෙනවා මේ දෙක නිකම්පත් වෙන්නේ නැහැ ගින්දර නැහැ දැන් මේ ගින්දර
මේ ගිනි පෙට්ටිය අරගෙන ගිනි කූර මේකේ ඇතිල්ලුවහම මොකද වෙන්නේ? ගින්දර හට ගන්න. දැල්ල හට ගන්න. එහමද? ගිනි කූරත් ඉස්සරහා තිබුණා, ගිනි පෙට්ටියක් තිබුණා, ගින්දරක් නැහැ. දැන් ගිනි කූර ගිනි පෙට්ටිය ඇතිල්ලුවහම දැල්ල හටගත්තා. මේ දැල්ල අපිට පේනවා. අපි ඇහැට පේනවා. හැබැයි දැල්ල ඇති වෙන්න කලින් ඒ දැල්ල ඇති කරපු ශක්තිය අපිට පේන්නේ නැහැ නේ ඇහැට. ඒ ශක්තිය නැතුව නෙමෙයි එතන ශක්තිය තියෙනවා. හැබැයි අපේ ඇහැ කියන මනුස්ස ඉන්ද්‍රියට චක්කු විඥාණයට චක්කු ඉන්ද්‍රියට මේක ග්‍රහණය වෙන්නේ තේරෙන්නේ නැහැ අපිට. මේ වගේ තමයි මෛත්‍රිය කියන්නේ. මෛත්‍රියත් අර ගින්දර ඇති කරන ශක්තිය වගේ මෛත්‍රිය කියන ශක්තිය මේ අපේ අස්සේ තියෙනවා. එතකොට මෙතන ගිනි පෙට්ටිය සහ ගිනි කූර මොකද්ද? මෙතන ගිනි කූර අපේ ඉන්ද්‍රිය. අපේ ඇහැ වෙන්න පුළුවන්. අපේ කන වෙන්න පුළුවන්. අපේ දිව වෙන්න පුළුවන්. අපේ මනස වෙන්න පුළුවන්. අපේ ශරීරය වෙන්න පුළුවන්. මේ ඕනම ඉන්ද්‍රියක් ගිනි කූරක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මෛත්‍රී ශක්තියත් එක්ක සම්බන්ධයි. ඒතර ගිනි කූර අපි ගහනවා. මොකේද ගහන්නේ මේ ගිනි පෙට්ටිය අර රළු තලයේ අතුල්ලන්න බෑ අපි. මොකද මේ රළු තලය? මේ රළු තලය තමයි අපේ සිහිය කියන එක, සතිය කියන එක. සතිය කියන්නේ සිහිය. සති ඉන්ද්‍රිය කියලා කියනවා අපි ඒකට. ඒ කියන්නේ මේ අර කතා කරපු සලායතන වශයෙන් නෙමෙයි මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. අපි දියුණු කරන්නේ අපි නිර්වාණගාමී ගමන අපේ දියුණු කරන්නේ මේ සති ශ්‍රද්ධා සති සමාධි ප්‍රඥා වීරිය කියලා අපි ඇතුළේ අපේ තමන් තුළ තියෙන ඉන්ද්‍රිය හයක් තමයි මේ දියුණු කරන්නේ. මේ දියුණු කරන හයේ ශ්‍රද්ධාව කියන්නේ ශ්‍රද්ධාව අපි බුදුහාමුදුරුවෝ ධර්මය ගැන තියෙන කැමැත්ත පිළිපැද විශ්වාසය. මේ විශ්වාසය තුළ මෛත්‍රියක් තියෙනවා. හැබැයි මෛත්‍රිය විතරක් නෙමෙයි මේ ශ්‍රද්ධාව තුළ තියෙන්නේ. ශ්‍රද්ධාව කියන එක ඒකින්ද තමයි ශ්‍රද්ධාව කියලා පාරමිතාවක් නැහැ. මෛත්‍රී පාරමිතාවක් තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මේ මෛත්‍රියයි ධර්මය ගැන තියෙන විශ්වාසය ඔක්කොගෙම එකතුවක්. මෛත්‍රිය කියන්නේ ඊට වඩා සුවිශේෂ ශක්තිය. ඒකට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් තමයි සති ඉන්ද්‍රිය ඇති කරන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ මෙන්න මේ දැන් මම කරන කතාව පිළිබඳ වාගේ හිතේ ඇති වෙන විශ්වාසය. මේ ඉන්ද්‍රිය එක්ක සති ඉන්ද්‍රිය කියන්නේ අපි උදාහරණයක් ගත්තාම ආස්වාස ප්‍රාස්වාසයේ හිත නවත්ත ගත්තොත් අපේ ආනාපාන සතියෙන් අරගෙන මේ නාස්පුඩුවේ මේක පවත්වාගෙන ඉඳීමේ හැකියාව තමයි සතිය කියලා කියන්නේ. සිහියෙන් ඉඳීමේ හැකියාව. ඒ කියන්නේ හිතන්නේ නැහැ. සිහිය නවත්තගෙන ඉන්න පුළුවන් අපිට. මන ඉන්ද්‍රිය කියන එක නවත්තගෙන ඉන්න පුළුවන්. මේ සති භාවනා කරන කට්ටිය මේක දන්නවා. ඒතකොට මෙන්න මේ සතිය කියන එක තමයි අර ගිනි කුහරේ අතුලන දේ. මෛත්‍රියත් එක්ක සම්බන්ධ. සතිය සහ ඇහැ සම්බන්ධ කරොත් මලක් එක්ක මෛත්‍රිය කියන ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා. ප්‍රසවත් අපි වතුර ටික බොන්නේ. පිරිසිදු වතුර ටිකක් බොනකොට මෛත්‍රිය තියෙනවා එතන. ඒ පිරිසිදු වතුර ටික සිහියෙන් බොනකොට අපේ ජීවහා ඉන්ද්‍රියත් අර වතුර ටිකේ තියෙන මෛත්‍රියත් එක්ක සිහියෙන් සතියෙන් බොනකොට සම්බන්ධ වෙනවා. ඒ තමයි අර මෛත්‍රියේ චිත්තක්ෂණයක ඇති වෙන ආරම්භය. ඉතින් දැන් මම ඔයගොල්ලන් නිකන් එක්සර්සයිස් එකක් විදිහට අපි නිකන් කරමු. අපි S2 පියා ගන්න දැන්. මේක මුලින්ම මම කැමතියි ඔයගොල්ලන්ට බුද්ධානුස්සතිය වඩන්න. බුදුන් නමෝ තස්ස ගාතාව කියලා බුදුන්ට වඳින්න. නමෝ තස්ස
ඊට පස්සේ පන්සල් සමාදන් වෙන්න. බුද්ධ ධර්ම සංඝ රත්නයට වැඳලා පස්සේ දැන් බුද්ධානුස්සතිය වඩන්න. බුද්ධානුස්සතිය වඩන්නේ මෙහෙමයි. අපි ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ හිතේ පවා ගන්නවා. උන්වහන්සේට වන්දනා කරනවා. ඉතිපිසෝ ගාථාව කියලා. එතකොට ඉතිපිසෝ ගාථාව අපි නාමයට සම්බන්ධ කරනවා මේ එක එක ලක්ෂණ. ඉතිපිසෝ භගවා ගුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවත් භගවා ගුණේ මාගේ නාමයට සම්බන්ධ වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය මාගේ නාමයට සම්බන්ධ වේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය මාගේ නාමයට සම්බන්ධ වේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ ගුණය මාගේ නාමයට සම්බන්ධ වේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය මගේ නාමයට සම්බන්ධ වේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය මාගේ නාමයට සම්බන්ධ වේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරථී ගුණය මාගේ නාමයට සම්බන්ධ වේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං ගුණය මාගේ නාමයට සම්බන්ධ වේ. බුද්ධෝ භගවාති ගෞතම බුදුරජාණන් වහන්සේ නමස්කාර කරමි. මේ විදිහට මේ බුද්ධානුස්සති භාවනාව කරනකොට ඔයගලන්ට තේරෙනවා ඇති. මේ සම්බන්ධ කරන බුදු ගුණයෙන් ගුණයට තමන්ගේ ශක්තියක් සම්බන්ධයි. තමන්ට තේරෙන තමන්ගේ හිත කය ශක්තිමත් වෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ගුණය සහ මෙත්තා ශක්තිය අපිට සම්බන්ධ වෙනවා. මේක දියුණු කරන්න. දිනපතා දියුණු කරන්න ඔයගලන්ට මේ ශක්තිය අඳුනගන්න. මේ නාමයට මේ බුද්ධ ශක්තිය සම්බන්ධ වෙන ආකාරය මුලින්ම මේක කරනකොට දැන් උදාහරණයට මේ මාත් එක්ක කතා කර මේ දේ කරනකොට එච්චරම තේරෙන එකක් නැහැ. සමහර වෙලාවට තේරෙන්න පුළුවන්, සමහරට තේරෙන්නේ නැහැ. ඒක තනියම උත්සාහ කරන්න. මල් පහන් පූජා කරලා පුරුදු කරන්න. අන්නේ දවසින් දවස මේක පුරුදු කරනකොට තමන්ට මේක වෙනස පැහැදිලි වෙන්න ගන්නවා. මේ තමයි ආරම්භය. මේ වෙනස තව දියුණු කරන්න. ඒකට ඒක ප්‍රකට වෙනවා. මේ ප්‍රකට වෙන්න වෙනවා. මොකද්ද මේ ප්‍රකට වෙන්නේ? අපි ඉන්ද්‍රිය. මේ සිත කය මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියයන් මේ ශක්තියට සංවේදී වෙනවා. හරියට අපි අර රේඩියෝ එකට ටියුන් කරනවා වගේ වැඩක් මේක.
රේඩියෝ එකේ අපේ අපි හරියට සුසර කරේ නැත්තම් නිකන් සරසර ගාලා සද්දයක් ඇහෙනවා විතරයි. හැබැයි මේක හරියට අපිව ටියුන් කරගත්තා අපිට සද්දේ කියන දේ හරියට පැහැදිලිව ඇහෙන්න ගන්නවා. ඒ වගේ මෙන්න මේ අපේ ඉන්ද්‍රයන් මෙතන හරියට පැහැදිලිව සම්බන්ධ වුණාම නැත්නම් අපේ ඉන්ද්‍රයන් වල පිරිසිදු අපි ඉන්ද්‍රයන් ධර්මයත් එක්ක සම්බන්ධ කරන්න අපි පුහුණු කරාම අපිට පුළුවන් වෙනවා මේ පරිසරයේ වටා තියෙන බුද්ධ ශක්තිය ධම්ම මෛත්‍රී ශක්තිය එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මම අද දවසේ ඔයගලන්ට කියලා දෙන්නේ මෙන්න මේ සරලම දේවල් මම හිතටම කියලා දෙන්නේ මේක මේ සරල දේවල් අපි අද දවසේ මේ කාලේ වෙනකොට අපි පැත්තකට දාලා තියෙනවා. අපි හොයනවා ෂෝට්කට්ස්. කිටි පාරවල්. ඉතින් මෛත්‍රී බෝධිසත්වයන්ගේ පිහිට මට ලැබෙන්න කියලා අපි ඉන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිහිට මට ලැබෙන්න කියලා අපි ඉන්නවා. අපි වෙන දේවල් කරමින් ඉන්නවා. මොකද්ද මේ වෙන්නේ? පැය 24න් පැය 99.9%ක්ම අපේ ඉන්ද්‍රියෙන් අපි අර ලෝභ ද්වේෂ මොහ එක්ක ගැටමින් අල්ලගෙන දඟලනවා. ඒ තුළ මේ ඉන්ද්‍රියන්ගේ කිසිම සංවේදී භාවයක් නැති වෙලා යනවා. මේ සංවේදී නැහැ ධර්මයට. මම අර කලින් කියපු ශ්‍රද්ධා ඉන්ද්‍රිය. මේ දැන් මම කියලා දුන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක ඇති කරගන්න ආකාරය. දැන් බණ ඇසීම තුළ සිද්ධ වෙන්නේ ඒකයි. ඔයගොල්ලන් කොච්චර ආසද මේ අහන ඔයගොල්ලෝ කොච්චර කාලයක් දැන් පැය එකමාරක් ඉඳගෙන එක තැනක ඉඳගෙන අහගෙන ඉන්නවා. ධම්ම රසය ශ්‍රද්ධා ඉන්ද්‍රිය සුසර කරගන්න. උදේ කොහේ හරි රේඩියෝ එකකින් පිරිත් ඇහෙනවා වෙන්න පුළුවන්, පන්සලේ පිරිත් ඇහෙනවා වෙන්න පුළුවන්, ගෙදර පිරිත් කියනවා වෙන්න පුළුවන්. පන්සලට ගිහිල්ලා දානයක් දෙනවා වෙන්න පුළුවන්, බෝධි පූජා කරනවා වෙන්න ඕනම ක්‍රියාවකින් අපි කරන්නේ මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය සුසර කරගන්න. සුසර කරනවා කියන්නේ වචනේ ටියුන් කරගන්න. දියුණු කරගන්න. මේක සුසර වෙන්න තමයි සති ඉන්ද්‍රිය දියුණු වෙන්න පටන් ගන්න. ඉතින් ඊළඟට අපි දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය සුසර කරන්නේ නැතුව අපි මෛත්‍රී භාවනාව කරන්න ගියාට ඒ කියන්නේ දැන් කොච්චර අපි කියලා දීලා තියෙනවද හෙලසුවේ මෛත්‍රිය ඇති කර ගන්න ආකාරය මෙත්තාව ඇති වෙන අනිත්‍ය වඩන ආකාරය අනිත්‍ය ඇති වෙන්න අනිත්‍යෙන් ලෝභය නැති වෙන්න ද්වේෂය නැති වෙන්න මොහේ නැති වෙන්න ආදී අදිෂ්ඨාන තෙමින් ඔයගොල්ලෝ පුහුණු කරනවා ඒ පුහුණුවේ ප්‍රතිඵලය ගන්න බෑ අර ශ්‍රද්ධා ඉන්ද්‍රියන් හොඳට සුසර කරගත්තේ නැති වුණා. ඉතින් ඒවා සුසර කරගන්න නැත්නම් ටියුන් කරගන්න විදිහ තමයි මම කියලා දුන්නේ බුද්ධානුස්සතිය වඩන්න. බොහොම පහසුයි. ඒ වඩලා ඒ වැඩිම තුල එකපාරක් දෙපාරනේ දිනපතා කරන්න. එක පැයෙන් පැයට කරන්න. ඒකට කමන්නේ. ඉඳගෙන ඉන්න තැන ඉඳගෙන කරන්න. මුල් ආරම්භය ඉඳලා මල් පහන් පූජා කරන්නම අවශ්‍ය නැහැ. දවසට එකපාරක් ක්‍රමානුකූලව කරන්න. ඊට පස්සේ බස් එකට යන ගමන් පාරේ විදින ගමන් බිමිදුරාතුව යන ගමන් මම ඇත්තටම ඔයගලන්ට කිව්වොත් මම ලැප්ටොප් එකේ වැඩ කරන ගමනුත් උත් කරනවා. ඒක කරන්න පුළුවන්. ඒකයි. එතකොට ඒ තමන්ගේ බුද්ධානුස්සතිය ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කරන්න. ඊට පස්සේ සති ඉන්ද්‍රිය දියුණු කරන හැටි අපි කතා කරමු. භාවනා වලින් අපි දියුණු කරන්නේ ඒක. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව දියුණු කරන්නේ සති ඉන්ද්‍රිය දියුණු කරන ආකාරය. ඒකට ඊට පස්සේ අපි දියුණු කරන්නේ වීර්යය සහ සමාධිය. ඒ සමාධි වීර්යය කියන එක ඇත්තටම භාවනාව කිරීම තුළ දැන් මම මේ පොගුදුනට උදාහරණයක් කිව්වම දැන් මේ මෙහෙම බණ අහගෙන ඉන්න එකත් වීර්ය ඉන්ද්‍රිය බලපවත්වන තැනක්. නැත්තම් මේක මෙහෙම අහගෙන ඉන්න බෑ ඔයාලට. පාරමිතාවල් වල බලය අතීතයේ කරපු පාරමිතාවල් වල බලය පළ දෙමින් තමන්ගේ වීර්ය ඉන්ද්‍රිය තමයි මේ මාත් එක්ක නැවතලා මේ අහගෙන ඉන්නේ.
එක තැන ඉඳගෙන. ඒ වීරීන්ද්‍රිය ශ්‍රද්ධාවින්ද්‍රියත් එක්ක සම්බන්ධ කියලා සතිය දියුණු කරනකොට ඊට පස්සේ සමාධියකට ඇති වෙනවා එතන. මේ සමාධිය ඇති වෙන තත්ත්වෙන් තමයි ප්‍රඥාවන් ගොඩ ගන්න පුළුවන්. ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක මතු කරන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් එතනට ආවා. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය එතකොට මම කියපු ශ්‍රද්ධා, සති, වීර්ය, සමාධි ඉන්ද්‍රියන් සුසර කරගත්තාම තමයි අදිෂ්ඨානයක් තිබ්බම. ඒ කියන්නේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වීම කියලා කියන්නේ අදිෂ්ඨානයක් තිබ්බම මේ අදිෂ්ඨානය පිහිටනවා. කියන්නේ දැන් මම එතන ඉන්න සමහර කට්ටිය දන්නවා මම කමටහන් දීලා තියෙනවා මේ සම්මස්සන ඥානෙ පහළ වෙනවා දක්නට ලැබෙව ගම භාවනාව නපුරු දිනු නොකරපු කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. වචන ටිකක් මේක හිස් තැනක් විතරයි. නිකන් ඒක කිව්වහම හිස්. මොකුත් තේරෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු කරපු අර ප්‍රඥා ඉන්ද්‍රිය අර සති සමාධි ශ්‍රද්ධා ඉන්ද්‍රියන් දියුණු කරපු කෙනාට සමාධිය දියුණු කරලා මෙන්න මේ අදිෂ්ඨානෙ තියපු ගමන් පහළ වෙන්න ගන්නවා නාම රූප ලක්ෂණ. රූප ලක්ෂණ ටික ඔක්කොම පහළ වෙන්න. කිසි දෙයක් අපේ වෙනස් වුන්නේ නැහැ. ඇස් කන් නාසය එහෙමම තමයි. මගේ එහෙමම. එනකට දැන් අර ඉන්ද්‍රියන් දියුණු කරලා සෙන්ට මේ අදිෂ්ඨානය දුන්නා. අන්න ප්‍රඥා ඉන්ද්‍රිය ඉස්මතු වෙනවා. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය විසින් පෙන්ලා දෙනවා මෙන්න රූපය, මෙන්න පඨවි ධාතුව, මෙන්න ආපෝ ධාතුව, මෙන්න මේ ආවල් මේ රූපය, චක්කු රූපයත් එක්ක චක්කු ඉන්ද්‍රියත් එක්ක රූප කියලා අපි කියන්නේ ඒකට පහළ වෙන ආකාරය. මේ පහළ වෙන රූපේ ඊළඟට කොහොමද නාම ලක්ෂණ එක සම්බන්ධයි. සංඥා, විඥාන, සංකාර, වේදනා කියන කොටස් හතරක් තියෙනවා. මේවා සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ සම්බන්ධය කොහොමද ඊට පස්සේ උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ බවට පත් වෙනවා. දැන් මේ ප්‍රඥා තල මම පෙන්නන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරනකොට මෙන්න මේවා මේ විදිහට ඊට පස්සේ තහු වෙනවා මේ උපාදානයක් කරගන්න නැතුව මේක කොහොමද නවත්තගන්නේ? පාරමිතාවක් කරගන්න. යම් කිසි ක්‍රියාවක් උපාදානයක් නොවුනොත් පාරමිතාවක් කරගන්න පුළුවන්. බත් ඇටි බලන්නකො බත් තමන් කන බත් එක තමයි මේ බත් ටික. මේක අපිට පුළුවන් බිම දාන්න. කන්න පුළුවන්. බිම දාලා වට කරන්න පුළුවන්. දානයක් දෙන්න පුළුවන්. කම්බත් ටික. දැන් බලන්න ක්‍රියාවල් තුනක් මේ උපාදානස්කන්ධ තුනක් ක්‍රියා කරන ආකාරය. දානෙ ඊට පස්සේ පාරමිතාවක් කරගන්නත් පුළුවන්. දානයක් දීලා අපිට පුළුවන් දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් නැත්නම් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. ඒකෙන් නිවන් හම්බෙන්නේ අපිට. බයි දානේ පාරමිතාවක් කරගත්තොත් නිවනට යන්න පුළුවන්. ඒතර මේ මම පෙන්වුවා අපවර මේ අපි තුල තියෙන පට ව්‍යාපෝ තේජෝ ආදී රූප ටිකම මේ ක්‍රියාවල් ටිකම අපි කොහොමද නිර්වාණ මාර්ගයට උපකාර කරගන්නේ කියන ප්‍රඥාවෙන් තියෙන අර විදිහට අපිට මතු කරගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට ඉදිරි කාලේ කියලා දෙන්න උත්සාහ කරනවා මේ දේවල් දැන් ඇත්තටම මට අවශ්‍යයි මේ මම ඊළඟ සතියේ උත්සාහ කරනම් පොල් ඔයගොල්ලන් මෙතන ඉන්න කණ්ඩායම මොන වගේ කණ්ඩායමක්ද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. මම ඇත්තටම මෙතෙක් මම බලාපොරොත්තු වෙන්නේ අවංක විවුත් එහෙම මෙච්චර කාල ඔයගලත් එක්ක කතා කරමින් මේ භාවනා වැඩසටහන් කරන්න බලාපොරොත්තුවක් මගේ කිසිම තිබුණේ නැහැ. මම උත්සාහ කරේ මේ නංගි නැති වුණා හෙලසුවේ ප්‍රියන්තනෝන නැති වුණා එකපාරට කාගේවත් බලාපොරොත්තු කවුරුවත් හිතුවේ නැති මොහොතේ. ඒක ඔයගොල්ලෝ ඔක්කොම අතරමං වුණා වගේ තත්යකටපත් වුණා. මේ කොහොමද දැන් මෛත්‍රී බෝසත්යන්ට කතා කරන්නේ කොහොමද දැන් හෙලසුවේට මොකද වෙන්නේ ආදි වශයෙන්. ඉතින් මගේ පළවෙනි අරමුණ උනේ මමත් බෝසත්වරයෙක් වශයෙන් පාරමිතා පුරන කෙනෙක් පිහිට වෙන්නේ. මේ අතරමං නොවි ඉදිරියට යන්න පසුබිම හදලා දෙන එක. ඉතින් අද ඔයගලන්ට හෙලසුවේට ආවම මම හිතන්නේ තේරෙනවා කිසි වෙනසක් වෙලා නැහැ. දුම්හට්ටි ඉඳලා භාවනාවල් වෙනකනුත් උපදෙස් දෙන දේවල් වෙනකනුත් හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඒවායේ අඩුපාඩුවක් නැතුව සිද්ධ වෙනවා. හැම කෙනෙක්ම තමන්ගේ නායකත්වය අරගෙන කොහොම හොඳින් කටයුතු කරගෙන යනවා.
ඉතින් මගේ පළවෙනි කාර්ය සිද්ධ වෙලා ඉවරයි. කියන්නේ මේ කඩාවැටීමක් අනාථ වීමක් නැතුව හෙළසුවිය කියන බස් එක ඉස්සරහට යන්න පදනම වැටලා තිනවා. මං ඒකට ගොඩක් මගේ අදිස්ථාන තියමින් මං එක්කම මං නැවතත් ඔයගලන්ට මං කැමති නෑ මේ දෙවිවරු මෙහෙම කිව්වා කියලා කියන්නේ. උනාට උන්වහන්සේලාගේ අදිස්ථාන මට සම්බන්ධ වෙන්න මට තේරෙනවා. හොයලා බලන්න තේරෙනවා. මං කිසි දෙයක් හෙළසුවියටවත් ඔයගලන්ටවත් කිසි කෙනෙකුට මං හෙළසුවිය කිසි කෙනෙකුට කියන්නේ නැහැ. මෛත්‍රී බෝසත්තුන් උන්වහන්සේ අදිස්ථාන තියලා හදපු දෙයක් මේක. ඉදිරියට ගෙනියන දෙයක්. එතනට අබ ඇටකින් හරි හානියක් වෙනවා කියලා වෙන්න පුළුවන් දෙයක් මං කියන්නේ. ඒක මට උන්වහන්සේත් එක්ක තේරුම් ගන්න දන් ක්‍රමවේදය මං දන්නවා. මට උන්වහන්සේ උගන්වනවා මම මේක දියුණු කරා. හැබැයි මං අර නංගි වගේ එහෙම උන්වහන්සේත් එක්ක කතා කරන කෙනෙක් නෙමෙයි. දෙවිවරුත් එක්ක කතා කරන කෙනෙක් නෙමෙයි මම. ඒක තමන්ගේ පාරමිතා අනුව තමන් අදිෂ්ඨාන තියමින් කළ යුතු දේ අවබෝධ කරගන්න ප්‍රඥා ශක්තිය තියෙනකොට කිය යුතු දේ තේරුම් ගන්න ප්‍රඥා ශක්තිය තියෙනකොට ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව දියුණු කරාම මේක අවශ්‍ය නැහැ අපිට. ඉතින් ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ මෙතනින් නවත්තන්න මේ භාවනා වැඩ පිළිවෙල. මොනවනත් මාත් එක්ක සම්බන්ධ වුණ ගොඩක් දෙනෙක් ඊට පස්සේ මේ ඊයේ පෙරේදා ඔහුගේ සතිය දෙකේ ඒ සම්බන්ධතාවය එනකොට මට තේරෙනවා මේගොල්ලන්ට තව මඟ පෙන්ලා දෙන්න කියලා. ඒ හින්දා මං හිතන්නේ ඔයගොල්ලන්ගේ ඇත්තටම මට දැන් අවශ්‍යයි මේ තේරුම් ගන්න ඒ එක එක්කිනා දියුණු කරලා තියෙන භාවනා මොන වගේද කියන එක. ඒ කියන්නේ දිනපතා භාවනා කරනවද ඔයගොල්ලෝ? නැත්තම් මිනිත්තු 5ක් භාවනා කරන කෙනෙක්ද? පැය ඊට වැඩිය පැය 2-3ක් භාවනා කරන කෙනෙක්ද? එහෙම කට්ටිය කී දෙනෙක් ඉන්නවද? ඊළඟට විදර්ශනා භාවනාව වඩන කෙනෙක්ද? සමාධි භාවනා කරපු කෙනෙක්ද? නැත්තම් ආනාපාන සතිය විතරක් වඩපු කෙනෙක්ද? නිවන කියන එක එච්චර අරමුණු නොකරන කට්ටිය ඉන්නවා. සමහරු ඉන්නවා නිර්වාණය කියන එක ටිකක් සංකීර්ණ වැඩි. ඊට වැඩිය සරල දෙයක් මට කරන්න ඕනේ. එහෙම කෙනෙකුට මම මේ කියන දේවල් යෝග්‍ය නැහැ. උනට ඒගොල්ලෝ තින්නේ මෛත්‍රියත් එක්ක. ඒකට එයාටත් භාවනාව වැදගත්. හැබැයි මම අර කියපු පංචේන්ද්‍රිය විදර්ශනාවල් එච්චරම වැදගත් නෑ. ඉතින් මේ පිළිබඳව මම කැමතියි ඇත්තටම දැනගන්න මේ තව ටිකක් විස්තර සහිතව ඕගොල්ලෝ මේ මාත් එක්ක සම්බන්ධ වෙන මේ විදර්ශ සම්බන්ධ කතායම මම ඒකින්ද ඊළඟ සතියේ ඔයගොල්ලොත් එක්ක කතා කරනකොට බලාපොරොත්තු වෙනවා තව ටිකක් ප්‍රශ්න කරලා දැනගන්න. ඒකම නිශාන්තට කියන්න ඔයගොල්ලෝ ගැන විස්තර තියෙනවා නම් කතා කරලා මම මේවා ගැන කතා කරන්න දැනගන්න කැමතියි. මෙන්න මෙහෙම මම භාවනා කරන්න කියලා අපිට පොඩි හඳුන්වා දීමක් කරන්න පුද්ගලයෝ තනි තනි වශයෙන්. ඒ අනුව පුළුවන් අපිට මේ මීට වැඩිය ක්‍රමානුකූලව කරලා තමන් ඉගෙන ගන්න තමන්ගේ පාර හදාගන්න. මාත් එක්ක කියන්නේ වැඩිපුර භාවනා දියුණු කරගන්න ගැඹුරට හිතන්න දියුණු කරන්න ඕන කෙනෙක් ඉන්නවනම් මට මගේ Facebook එකකින් වෙන්න පුළුවන් නැත්නම් නිශාන්ත WhatsApp ඔය විදිහට මට සම්බන්ධ වෙන්න පුද්ගලිකව මම මීට අමතරව කරන වැඩසටහන් තියෙනවා අපි මේ විවිධ රටවල් වල කණ්ඩායම් එකතු වෙලා උදාහරණයට මම මෙහෙවනවා ගෙවල් වල ඉඳගෙන ඕගොල්ලන්ගේ කරන්න පුළුවන් භාවනා දවස් 5-6 කරලා තමන්ගේ සමාධිය දියුණු කරලා විදර්ශනා මාර්ගයට ගන්න වැඩසටහන් කරනවා. ඊවැනි වැඩසටහන් අපිට සංවිධානය කරලා කරන හැටි මට කියලා දෙන්න පුළුවන්. කරන ආකාරය කියලා දෙන්න. ඒකට අවශ්‍ය සහයෝගය දෙන්න පුළුවන්. ඒ හින්දා මම මේගොල්ලන්ට පෙන්නන්නේ මෙතනින් නම් පාර බලාපොරොත්තු වෙන තමන්ගේ මාර්ගය ශක්තිමත් කරගෙන ඉදිරියට යන පාර හදලා දෙන්නයි. හොඳයි අද දවසේ මෙතනින් නවත්වමු අපි. Madhura ahana is Dr. Anisha's book on kindness code available in Sri Lanka. නෑ Madhura මේක මේ bookshops වල නැහැ amazon.com එක. ලංකාවේ ඉඳන් ගන්නවනම් amazon.com එකට යන්න මේ ඇමරිකාවේ amazon.com එකේ contact කරාම ඔයාලට e-book එකක් විතර ගන්න පුළුවන්. ඒක මේ වගේ mobile phone එකට download කරගන්න පුළුවන්. ඔයගෙන කියවන්න පුළුවන්. පොතක් ගන්න අවශ්‍ය නැහැ. e-book එක ගන්න මේ ෆෝන් එකෙන් බලන්න පුළුවන් නැත්නම් ලැප්ටොප් එක නැත්නම් ඒකට අවශ්‍ය Amazon app එක download කරගෙන පොත download කරගන්න. හොඳයි තුනක් සන්නේ අවසන්. දැන් අද දවසේ අපි මෙතනින් ඉවර කරමු. මේ ඔයගොල්ලෝ හැමෝම
වටිනා ධර්ම දේශනාවකට අපි ඔක්කොම සම්බන්ධ වුණේ මෙත්තාව ගැන, මෛත්‍රිය ගැන. ඉතින් මෙත්තාවේ සරල භාවය අපි ඉගෙන ගත්තා. ඒ සරල මෙත්තා මෛත්‍රී ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර අපි ඉගෙන ගත්තා. ඒ ශක්තිය ඊළඟට අපේ භාවනා මාර්ගයේ බවට පත් කරගන්න ආකාරය, ඒ සඳහා බුද්ධානුස්සතිය පාවිච්චි කොහොමද යොදාගන්නේ? ඉතින් මේ ලබාගත්තා වූ ධර්ම අවබෝධය, ඒකට මේ ධර්මය වෙනුවෙන් අපි ගත කරපු කාලේ පාරමිතාවක් වශයෙන් නිර්වාණ මාර්ගයට තමන්ගේ සම්බන්ධ කරගන්න, ඒ සඳහා උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින්. හර්ෂංගල් මට විනාඩියක් දෙන්න පුළුවන්ද? එහෙම. මටත් මේ පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕනේ. ඔබතුමා බෝසත් පාරමී පුරන කෙනෙක්. මේ දෙන ධර්ම අවබෝධ කරගෙන යන කෙනෙක්ට දැනෙනවා අසීමිත කාලයක් දුක් විඳලා අසීමිත බාධා මැද්දේ අවබෝධ කරගත්ත ධර්මයක්. ඒ ශක්තිය ගොඩාක් වටිනවා නිර්වාණ මාර්ගයේ ගමන් කරන සියලු ලෝක සත්වයින්ට. මේ සබ්බාගේ අධිෂ්ඨාන බෝධිය සම්මා සම්බුද්ධත්වයට ගමන් කිරීමට මම ඇතුළු පෙළසුවේ මෛත්‍රී බෝසත්යන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත උන්වහන්සේ පසුපස ගමන් කරන සියලු දෙනා වෙනුවෙන් ඔබතුමාගේ සම්මා සම්බුද්ධත්වයට ගමන් කිරීමට මම ඇතුළු අප සෑම සියලු දෙනාම රැස් කරගත්ත අනන්ත සසර පටන් රැස් කරගත්ත සියලු කුසල ශක්තිය සියලු පාරමී ශක්තිය ඔබතුමාගේ නාමයට සම්බන්ධ වෙලා අසීමිත සත්ත්ව සංඛ්‍යාවක් එම පිහිටවන්නා වූ සම්බුද්ධ ශාසනය තුළදී නිර්වාණ අවබෝධය කිරීමට මේ දුන්නා වූ අනාගතයේ දෙන්නා වූ ධර්ම දානය උපකාරක පාරමිතාවක් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා. සාදු. දැන් හැමෝම නැවතත් තමන් වශයෙන් ඒක රැස් කරගත්තේ පාරමිතා සම්භාරය මළගිය ඥාතීන්ට මතක් කරලා ඔවුන්ට සාදු කියලා සම්මනවන්න. මීට වැඩිය ඔවුන් ඉන්න තලයකට වැඩිය සම්‍යක් දෘෂ්ටික ඉහළ පාරමිතා පුරන්න පුළුවන් තත්වයකට යන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඊට පස්සේ අපිට උපකාර කරන ඒ දෙවි මිනිස් සියලු සත්ත්ව කොටස් වලට, කල්යාණ මිත්‍රයන්ට මේ පාරමිතාවන් සාදු කියලා අනුමෝදන් කරන්න. ඊළඟට අපි නිර්වාණ මාර්ගයේත් එක් මේ යන ගමනේ හැම අවස්ථාවකම ගමනේ අපිට කල්යාණ මිත්‍ර සේවනය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න සාදු කියලා. අවසාන වශයෙන් තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් තමන්ගේ නිර්වාණය හැකි ඉක්මනින් පහසුවෙන් පත් කර ගැනීමට අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙන්න කියලා මේ ප්‍රාර්ථනාව සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.